සරණයි ස්වාමින් වහන්සේ මෙහෙණින් වහන්සේ ආදරණීය දරුදැරියනි මූලික පිරිවෙනේ 4 වන ශ්‍රේණියට අදාළ විද්‍යාව පාඩම් මාලාවේ 5 වන විද්‍යාව පාඩම රසායනික විපර්යාස කියන මාතෘකාව අප මේ වන විට සෑහෙන දුරකට සාකච්ඡා කරලා තියෙනවා. පසුගිය පරිච්ඡේද ගණනාවක් පුරා රසායනික විපර්යාසයක් යනු කුමක්ද? රසායනික විපර්යාසයක ස්වභාවය මොකක්ද? රසායනික විපර්යාසයක් සිදු වන බව හඳුනාගන්නේ කෙසේද? රසායනික ප්‍රතික්‍රියා වර්ගීකරණය, සක්‍රියතාවය, ලෝහවල සක්‍රියතාවය, ඊළඟට සක්‍රියතා ශ්‍රේණිය, ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය, ඒ ඇසුරෙන් අපි විද්‍යුත් රසායනික කෝෂ, විද්‍යුත් විච්ඡේදනය, විද්‍යුත් විච්ඡේදනයේ ඵලයක් ලෙස විද්‍යුත් ලෝහාලේපනය මේ ආදී දේවල් කතා කරා. අවසාන පරිච්ඡේද කිහිපෙදී අපි ලෝහ විකාදනය, ඒ අර්ථේ ප්‍රධාන වශයෙන් යකඩ විකාදනය, යකඩ විකාදනයට හේතු, යකඩ විකාදනයට බලපාන සාධක, යකඩ විකාදනයේ වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග මේ දේවල් ගැන කතා කෙරුවා. ඊළඟට අපි මේකේ අවසාන කොටස හැටියට අවසාන පරිච්ඡේදයේදී අපි සාකච්ඡා කෙරුවා දහනය. මොකද මේ දහනය කියලා කිව්වේ? තාපය සහ ආලෝකය පිට කරමින් දාහය ද්‍රව්‍යයක් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කිරීමේ ක්‍රියාවලිය දහනය කියලා අපි කිව්වා. තාපය සහ ආලෝකය පිට කරමින් දාහය ද්‍රව්‍යයක් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කිරීමේ ක්‍රියාවලිය දහනයයි. දැවෙන ද්‍රව්‍ය වලට අපි කිව්වා දාහය ද්‍රව්‍ය. හැම ද්‍රව්‍යෙම දැවෙන්නේ නැහැ. නොදැවෙන ද්‍රව්‍යයක් තියෙනවා. වීදුරු, වැලි, කොන්ක්‍රීට්, මේ කළුගල් මේ වගේ ඒවා. ඒවා නොදැවෙන ද්‍රව්‍ය. ඒවා අදාහය ද්‍රව්‍ය. ඒතර දාහය ද්‍රව්‍යයක් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරමින් තාපය සහ ආලෝකය පිට කරනවා නම් ඒ ක්‍රියාවලිය අපි පොදුවේ හඳුන්වනවා දහනයක්. දහනයේදී තාපය සහ ආලෝකය පිට වෙනවායි කියලා අපි කිව්වා. දහනයේදී පිට වෙන ඵල අපි දන්නවා දහනයේ රසායනික ක්‍රියාවලිය. ඒ රසායනික ක්‍රියාවලිය නිසා නව ද්‍රව්‍ය ඇති වෙන්න ඕනේ. ඒ වගේම දහනයේදී නව ද්‍රව්‍ය පමණක් ඇති වෙනවාද? නව ද්‍රව්‍යත් එක්ක දාහය ද්‍රව්‍ය අර්ධ වශයෙන් දැවීමෙන් ඇතිවන ඵලත් ඉතිරි වෙනවාද? එහෙම නැත්නම් දාහය ද්‍රව්‍ය නොදැවීමෙන් නොදැවී ඉතිරුණු දාහය ද්‍රව්‍ය ඉතිරි වෙනවාද කියන එක තීරණය වෙන්නේ ඒ දැවෙන ද්‍රව්‍යයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය මත කියලා අපි කිව්වා. ඒ අනුව ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අනුව අපි දහනයේ ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරා. පූර්ණ දහනය සහ අර්ධ දහනය. දාහය ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම දැවීමට තරම් ප්‍රමාණවත් ඔක්සිජන් ප්‍රමාණයක් ලැබීම නිසා සිදුවන දහනය පූර්ණ දහනය. දාහය ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම දවන්න තරම් ප්‍රමාණවත් ඔක්සිජන් ප්‍රමාණය නොලැබීමෙන් සිදුවන දහනය අර්ධ දහනය. ඒතර පූර්ණ දාහනයේදී දාහය ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම දවන්න ඔක්සිජන් තියෙන නිසා එතනදී නොදැවුණු දාහය ද්‍රව්‍ය ඉතුරු වෙන්නේත් නැහැ. අර්ධ වශයෙන් දැවුණු දාහය ද්‍රව්‍ය ඉතුරු වෙන්නේත් නැහැ. නව ද්‍රව්‍ය ටික විතරයි හැදෙන්නේ. නමුත් අර්ධ දාහනයේදී දාහය ද්‍රව්‍ය සම්පූර්ණයෙන් දහනය කරන්න ඕන කරන ඔක්සිජන් ටික නොලැබෙන නිසා සමහරක් වෙලාවට දාහය ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම දැවිලා නව ඵල හට ගන්නවා. සමහර දාහය ද්‍රව්‍ය අර්ධ වශයෙන් දැවිලා අර්ධ වශයෙන් දැවුණු දාහය ද්‍රව්‍ය ප්‍රතිඵල වෙනවා. තවත් වෙලාවක දාහය ද්‍රව්‍ය නොදැවී ඉතිරි වීම නිසා ඉතිරි වූ නොදැවුණු දාහය ද්‍රව්‍යයක් ලැබෙනවා. මෙතනදී පූර්ණ දහනය සහ අර්ධ දහනයේ වෙනස්කම් විතර අපි කතා කරා. සාමාන්‍යයෙන් හයිඩ්‍රෝකාබනයක් පූර්ණ දහනයට ලක් වුණොත් කාබන් ඩයොක්සයිඩ් ජල වාෂ්ප විතරයි. හැබැයි හයිඩ්‍රෝකාබනයේ අර්ධ දහනයට ලක් වුණොත් කාබන් මොනොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ් ජල වාෂ්ප සහ මුක්ත කාබන් අංශ පිට වෙනවා. ඒ වගේම පූර්ණ දහනයේදී පිට වෙන තාප ප්‍රමාණය වැඩි. අර්ධ දහනයේදී පිට වෙන තාප ප්‍රමාණය අඩුයි. හැබැයි පූර්ණ දහනයේදී පිට වෙන තාප ප්‍රමාණය අඩු වුණාට, පිට වෙන තාප ප්‍රමාණය වැඩි වුණාට පිට වෙන ආලෝක ප්‍රමාණය අඩුයි. ආලෝකය අඩුයි. ඒ නිසා ආලෝකය ලබා ගැනීමේ අරමුණෙන් නම් අපි යමක් දවන්නේ පූර්ණ දහනය කරලා හරියන්නේ නැහැ. අර්ධ දහනයේදී තාපය අඩු වුණාට ආලෝකය වැඩිපුර පිට වෙනවා. ඒ නිසා ආලෝකය ලබා ගැනීමේ අරමුණෙන් දහනය කරනවා නම් අපි අර්ධ දහනයක් තමයි සිද්ධ කරන්න ඕනේ. හැබැයි අපි තාපය ලබා ගැනීමේ අරමුණට නම් දහනය කරන්නේ පූර්ණ දහනයක් තමයි අපි සිදු කරන්න ඕනේ.
ඊළඟ අපි කව සාමාන්‍යයෙන් අර්ධ දාහනේදී දැල්ල කහ පාටයි. පූර්ණ දාහනේදී දැල්ල එක්ක ආවරණයි එහෙම නැත්නම් නිල් පාටයි. මේ ආදී වශයෙන් දේවල් අපි කතා කරලා වෙනස්කම් කතා කරනවා. අද අපි කතා කරන්න හදන්නේ මේ පරිච්ඡේදයේදී විශේෂ දැල්ල කිහිපයක් පිළිබඳව. අපි දන්නවා අපි එක එක දේවල් දැවෙනකොට ඒ දැවෙන දෙයින් දැල්ලක් හට ගන්නවා. ඉටිපන්දමක් දැවෙනකොට ඉටිපන්දම් දැල්ලක් හට ගන්නවා. මැටි පහනක් දැවෙනකොට මැටි පහනේ දැල්ලක් හට ගන්නවා. චිමිනි ලාම්පුවක ආලෝකය ලබා ගන්න දැල්ලුවම චිමිනි ලාම්පු දැල්ලක් හට ගන්නවා. බන්සන් දාහකේ විද්‍යාගාරයේ යමක් රත් කර ගන්න දැල්ලුවම බන්සන් දැල්ල හට ගන්නවා. ගෑස් ලිපේ යමක් ආහාරයක් විස ගන්න දැල්ලුවම ගෑස් ලිප් දැල්ල හට ගන්නවා. දැන් මේ වගේ එක එක දහනේදී දැල්ල වර්ග හට ගන්නවා. ඒ අතරින් අපි තෝරාගත්තු දැල්ල ආකාර තුනක් කතා කරන්න අදහස් කරනවා. ඒ තමයි ඉටිපන්දම් දැල්ල, බන්සන් දැල්ල සහ ගෑස් ලිපේ දැල්ල. අපි මුලින්ම ඉටිපන්දම් දැල්ල ගත්තා. අපි හැම කෙනෙක්ම ඉටිපන්දමක් දැවෙනවා දැකලා ඇති. නේද? අපි හැම කෙනෙක්ම දැකලා තියෙනවා. මමත් දැකලා තියෙනවා. ඔබ වහන්සේලාත් දැකලා ඇති. මේ දරුවෝත් දැකලා ඇති. දැන් ඉටිපන්දමක් දැවෙනකොට දැවෙන්න කලින් ඉටිපන්දමේ ස්වභාවය බැලුවොත් දැවෙන්න කලින් සාමාන්‍ය ඉටිපන්දමක් මේ විදිහට තියෙන්නේ. මේක තියෙන්නේ ඝන ඉටි. ඒ ඝන ඉටි තුල මෙහෙම නූලක් තියෙනවානේ. තිරයක් ලෙස නූලක් තියෙනවා. දැන් ඉටිපන්දම දල්වනකොට අපි හිතමු අපි මේ ඉටිපන්දම දැල්ලුවයි කියලා දල්වන වෙලාවෙදි වෙන්නේ දැවෙන වෙලාව ඉටිපන්දමක් දැල්ලුවේ මම තාම දැල්ල ඇන්දේ නැහැ. හරි. මම තාම දැල්ල ඇන්දේ නැහැ. මම විග්‍රහ කරමින් දැල්ල අඳිනම්. දැන් හිතන්න මේ ඉටිපන්දම දල්වලා තියෙන්නේ කියලා. දල්වනකොට වෙන්නේ ඉස්සල්ලාම රස්නෙට දැවෙන දැල්ලේ රස්නෙට මේ ඝන ඉටි ද්‍රව ඉටි වෙනවා ඉස්සල්ලා. මේ ඉටිපන්දමේ තියෙන ඝන ඉටි ඉස්සල්ලා ද්‍රව ඉටි වෙනවා. ඒ ද්‍රව ඉටි මේ හරිය තමයි රස්නේ දැනෙන්නේ පළුව මොකද යටට දැනෙන්න කලින් දැල්ල හරියේ මේ හරියනේ දැල්ල තියෙන්නේ. තාම මම දැල්ල ඇඳලා නැහැ. හරි. නමුත් ඔබ වහන්සේලා මේ දරුවෝ මෙනෙහි කරගන්න හිතෙන් මෙතන දැල්ලක් තියෙනවායි කියලා. ඒතර දැල්ලේ රස්නේ ලැබිලා මේ හරිය තියෙන ඉස්සලම වෙන්නේ පළමුව ඝන ඉටි ද්‍රව ඉටි වෙන එක. ඒ ද්‍රව ඉටි යම් ප්‍රමාණයක් තිරේ දිගේ ඉහළ නගිනවා. යම් ප්‍රමාණයක් ද්‍රව ඉටි මේක දිගේ බේරෙන්න පටන් ගන්නවා මේ. ද්‍රව ඉටි බේරෙන්නත් ගන්නවා. යම් ප්‍රමාණයක් වෙනවා සැලකිය යුතු ඉටි ප්‍රමාණයක් තිරේ දිගේ ඉහළ නගිනවා. ඉහළ නැගලා මේ තිරේ වටා මෙන්න මේ විදියට ද්‍රව ඉටි මේ තිරේ වටා මේ ද්‍රව ඉටි වාෂ්ප බවට පත් වෙලා ද්‍රව ඉටි වාෂ්පයක් ලෙස පිහිටනවා. ඝන ඉටි රත් වෙලා ද්‍රව ඉටි වෙනවා. ද්‍රව ඉටි අර තිරේ නූල දිගේ ඉහළ නගිනවා. ඉහළ නැගලා මේ නූලේ කෙළවරදී රස්නෙට ද්‍රව ඉටි වාෂ්ප වෙලා ඉටි වාෂ්පය හැදෙනවා. ඔය තියෙන ඉටි වාෂ්පය. ඉටි වාෂ්පය හැදෙනවා. ඒතකොට අපි ඉවොත් වෙච්ච සිද්ධිය ඝන ඉටි රස්නෙට ද්‍රව ඉටි වුණා. ද්‍රව ඉටි තිරේ දිගේ නැත්තම් මේ නූල දිගේ ඉහළ නැගලා ඒ හරි අධික රස්නෙට ඉටි වාෂ්පය වුණා. ඉටි වාෂ්පය. දැන් මේ ඉටි වාෂ්පය තමයි මේ හරිය තියෙන්නේ. දැන් වටෙන් ලැබෙන ඔක්සිජන් වායුව. ඇයි අවට වායු ගෝලයේ වාතයේ ඔක්සිජන් තියෙනවනේ. සංඝටකයක් ලෙස 120ක් විතර 21ක් විතර. ඒ ඔක්සිජන් ලැබෙනකොට අර රස්නෙට මේ ඔක්සිජන් දැවෙනවා. දැවෙනකොට දැන් මේ ඉටි වාෂ්පය ස්වාමීන් වහන්සේ දරුවෝ මේ ඉටි වාෂ්පය ක්‍රමානුකූලව විසරණය වෙනවා ඈතට. මේ දැල්ලේ මේ තිරේ ඉඳලා මේ හරිය තියෙන ඉටි වාෂ්පය උතන රැස් වෙලා තියෙන්නේ අවට විසරණය වෙනවා. වටෙන් එන ඔක්සිජන්. ඔක්සිජන් තුල ඉටි වාෂ්පය දැවෙනවා. දැවෙනකොට මේ හරියේ සිද්ධ වෙනවා අර්ධ දහනය.
ඊටත් වඩා ටිකක් ලොකුවට අපි ගමු. මේ හරිය සිද්ධ වෙන්නේ අර්ධ දහනය. හරි මේ හරිය අර්ධ දහනය වෙනවා. ඒ ඇයිස අර්ධ දහනය වෙන්නේ කියලා කවුරු හරි දරුවෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ කෙනෙකුට ප්‍රශ්නයක් ඇයි අර්ධ දහනය වෙන්නේ? මොකද දැන් මේ හරිය ඉටි වාෂ්පය ගොඩක් වැඩි. දැන් මෙතන තමයි වැඩිම. එච්චර දුරට ඔක්සිජන්ට එන්න බෑ. මොකද මගදී ඔක්සිජන් දැවිලා ඔක්සිජන්ට ඉවර වෙනවා. දැන් මේ හරිය තියෙන මේ හරියේදී ඉටි වාෂ්පය ගොඩක් වැඩි. සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළයි. ඒ නිසා ඉටි වාෂ්පය වැඩි නිසා ඒ ඉටි ඔක්කොම දවන්න අර වාතයෙන් ලැබෙන ඔක්සිජන් ප්‍රමාණවත් නැහැ. මොකද වාතයේ 100% ඔක්සිජන් නෙමෙයිනේ තියෙන්නේ. වාතයේ ඔක්සිජන් තියෙන්නේ 120ක්. ඒ කියන්නේ පහෙන් එකක් විතරනේ. ඉතුරු ටික නයිට්‍රජන් සෑහෙන ප්‍රමාණයක් තියෙන්නේ. එතකොට අර දැවෙන ඔක්කොම මේ ඉටි වාෂ්පේ දවන්න මේ ඔක්සිජන් ප්‍රමාණවත් නැහැ. එතකොට සිද්ධ වෙන්නේ අර්ධ දහනය. අර්ධ දහනය. අර්ධ දහනයේදී දැල්ල කහ පාටයි. මම කියන්නේ ඇයි කියලා. හරි කහ පාට දැල්ල. හැබැයි ඔබ වහන්සේලාට බලා ගන්න පුළුවන් මේ දරුවන්ට බලා ගන්න පුළුවන්. දැල්ල පතුලේ මේ හරිය යාන්තමින් නිල් පාටක් තියෙනවා පොඩි. ඒක හරි අමාරුවෙන් දකින්න පුළුවන්. මේ හරිය පොඩි නිල් පාටක් තියෙනවා. ඊළඟ ටික ඒක නිල් පාට නෑ. උන්නෝම අවර්ණ කලාපයකුත් තියෙනවා. ඒකට කියන්නේ අදෘශ්‍ය කලාපය. අදෘශ්‍ය කලාපය. ඔය තමයි කොටස් ටික. මොනවද? ඇත්තටම ඉටිපන්දන් දැල්ල කොටස් 3යි. මේ වටේට මේ කහ පාට කොටසට පිටින් තියෙනවා අවර්ණ කොටසක්. ඒක ඉතා ඒවයි ඉතින් මේ අනතුරු සිදු කරගන්න එපා. අනතුරු සිදු කරගන්න නැතුව ඉතා උනන්දුවෙන් බැලුවොත් අනතුරු සිදු කරගන්න නැතුව අපි ඉතා උනන්දුවෙන් පොඩ්ඩක් කිට්ටු වෙලා බැලුවොත් එහෙම මේ කහ පාට ප්‍රදේශයට පිටින් යාන්තමින් හඳුනාගත හැකි. යාන්තමින් හඳුනාගත හැකි. අවර්ණ ප්‍රදේශයක් තියෙනවා. හොඳට පේනවා ඒක නිකම් අවර්ණයි. නිකම් හෙලවෙනවා වගේ. කහ පාට ප්‍රදේශයට වහාම පිටින් ඉතා කුඩාවට තියෙන්නේ අවර්ණ ප්‍රදේශයක්. ඒකට කියනවා ඒක අර පේන්නේ නැහැ විනිවිද පේන ප්‍රදේශයක්. ඒක නිකන් කණ්ණාඩිය වගේ විනිවිද පේන එකක්. ඒකට අපි කියන අදෘශ්‍ය කලාපය. අදෘශ්‍ය කලාපය. හැබැයි මේ අදෘශ්‍ය කලාපයේ පහළදී යන්තම් නිල් පාටට පේනවා. උඩ හරියෙත් නම් හරි අමාරුයි ඒක බලා ගන්න. ඉතා උනන්දුවෙන් බැලුවොත් හැබැයි දැල්ල ළඟට කිට්ටු වෙනකොට පරිස්සමෙන් ඉතා උනන්දුවෙන් බැලුවොත් කහ පාට කොටසට පිටින් ඉතා තුනී ප්‍රදේශයක් ලෙස අවර්ණ ප්‍රදේශයක් තියෙනවා. ඒක විනිවිද ලේසියෙන් විනිවිද පේනවා. ඒක නිසා අපිට පිටින් බැලුවම හරි අමාරුයි හඳුන ගන්න. ඒස අපි කියනවා අදෘශ්‍ය පේන්නේ නැති කලාපය. අදෘශ්‍ය කලාපය. අදෘශ්‍ය කලාපයට ඇතුළතින් තියෙන මේ තද කහ පාට කලාපය. ඒක දීප්තිමත් කහ පාට ආලෝකයක් නිකුත් කරනවා. අපි කියනවා දීප්ත කලාපය. දීප්ත කලාපය. දීප්ත කලාපය. ඊළඟට තියෙන්නේ අර නොදැවුණු ඉටි වාෂ්පේ ප්‍රදේශය. ඒ හරිය අඳුරුයි. ඕන විටිපන් දැල්ලක මේ හරිය අඳුරුයි මැද හරිය. ඒකට කියනවා අදීප්ත. අදීප්ත කියන්නේ දීප්ත නෑ. අදීප්ත කලාපය. මේක අදෘශ්‍ය. ඒ කියන්නේ ලේසියෙන් බලන්න අමාරුයි. පේන්නේ නැති ගානයි. මේක පේනවා දීප්තයි. ලස්සන කහ පාට අලක. මේකත් පේනවා. හැබැයි අඳුරුයි. අදීප්ත කලාපය. මේ තියෙන්නේ අර අදෘශ්‍ය කලාපේ මං කෝ උඩදී නම් කොහොමත් අඳුර ගන්න බෑ. පහළදී යන්තම් නිල් පාටට පේනවා. අදෘශ්‍ය කලාපේ නිල් පැහැති කොටස. අදෘශ්‍ය කලාපයේ නිල් පැහැති කොටස. ඒක පතුලෙන් පේන්නේ. සමහර වෙලාවට පේන්නේ නැති වෙන වෙලාවක් තියෙනවා. සමහර වෙලාවට පේන්නත් ගන්නවා. ඒතර මේ තමයි කොටස්. එතකොට මේකත් ඇත්තටම අදෘශ්‍ය කලාපයේ පතුලනේ. මේ අදෘශ්‍ය කලාපයේ පතුල. උඩදී පේන්නේ නැති ගානයි. පාළදී යන්තම් නිල් පාට යාන්තම් පේන්නේ. ඔය මම මෙච්චර මහතර ඇඳලා මෙච්චර මහතර පේන්නේ. එතකොට කොටස් තුනයි. අදෘශ්‍ය කලාපයේ පිටින්ම ඊට ඇතුලින් දීප්ත කලාපය, ඊට ඇතුලින් අදීප්ත කලාපය. දැන් මේ අදෘශ්‍ය කලාපයේ පිටින්මනේ තියෙන්නේ.
හොඳට ඔක්සිජන් ලැබෙනවා මේ කලාපෙට. ඒ නිසා ඒ කලාපෙට ඉටි වාෂ්පයේ පූර්ණ දහනයට ලක් වෙනවා. අදෘශ්‍ය කලාපයේ පිටින්ම තියෙන නිසා පිටින් එන ඔක්සිජන් වැඩිපුර ප්‍රමාණයක් ලැබෙන්නේ ওই අදෘශ්‍ය කලාපේ. නිසා අදෘශ්‍ය කලාපයේ දක්වා විහිදෙන ඉටි වාෂ්පයට දැවෙන්න අවශ්‍ය ප්‍රමාණයට ඔක්සිජන් තියෙනවා. ඒ නිසා පූර්ණ දාහන වෙනවා. පූර්ණ දාහනේදී අවර්ණයි. ඒ නිසා තමයි මේ හරිය අවර්ණ පහළදී පූර්ණ දාහනේදී දැල්ල අවර්ණයි ලා නිල් පාටයි කියවනේ. නිසා මේ හරියදී අවර්ණයි මේ හරියදී නිල් පාටයි. ඇත්තටම නිල් පාට කියන්නේ චුට්ටක් හරි අර්ධ දාහනේ වෙනවා. නමුත් අපිට ඉතින් ඒක නොසලකා හරින්න පුළුවන් කො නිල් පාටනේ. හරි. එතකොට පූර්ණ දාහනය වෙන නිසා තමයි මේ හරියදී අවර්ණ දකින්න අමාරු. හොඳයි. එතකොට ඔක්සිජන් මේ හරියදී සෑහෙන අදෘශ්‍ය කලාපෙදී දහනයට වැය වුණාම මැද හරියට යනකොට තියෙන ඉටි වලට දැවෙන ඔක්සිජන් මදි. මදි නිසා මේ දීප්ත කලාපයේ සිද්ධ වෙන්නේ අර්ධ දාහනය. අර්ධ දාහනයේදී කාබන් ඩයොක්සයිඩ් ජල වාෂ්ප වලට අමතරව කාබන් මොනොක්සයිඩ් සහ නිදහස් කාබන් පිට වෙනවා. මේ නිදහස් කාබන් නිසා තමයි දුම් සහ දැලි ඇති වෙන්නේ. මොකට කියන්නේ මුක්ත කාබන් නෙවත් නිදහස් කාබන්. අර්ධ දැන් පූර්ණ දාහන කියන්නේ මේ දෙක විතරයි. පූර්ණ දාහන කියන්නේ මේ දෙක විතරයි. මොකද පූර්ණ දාහනේදී අරවැය දෙන දෙයක් නෑ සම්පූර්ණ දෙවෙන. දැන් මෙතන පූර්ණ දාහනය. ඒ නිසා මේ දෙක විතරයි. නමුත් අර මැද හරියට මොකද ඔක්සිජන් මේ කෙලවරටනේ ගොඩක් වදින්නේ. ඒතකොට එතන පූර්ණ දාහනය වෙනවා. මැදට යනකොට තියෙන ඉටි වාෂ්පය දැවෙන්න අතන ඔක්සිජන් දැන් මදි. ඇයි වටේ පූර්ණ දාහනය වෙන්න ඔක්සිජන් සෑහෙන වැය වෙලානේ. ඒ නිසා මැදට තියෙන ඉටි වාෂ්පය දැවෙන්න ඔක්සිජන් මදි. ඒ නිසා වෙන්නේ අර්ධ දාහනය. අර්ධ දාහනයේදී කාබන් ඩයොක්සයිඩ් ජල වාෂ්ප වලට අමතරව කාබන් මොනොක්සයිඩ් ඒකත් අවර්ණ වායුවක් නිදහස් කාබන් අංශය යනවා. මේ නිදහස් කාබන් එවත් මුක්ත කාබන් නිසා දුම් සහ දැලි පිට වෙනවා. ඒකයි ඉටිපන්දම් දැල්ලේ උඩින් කඩදාසියක් ඇල්ලුවොත් මේ දැල්ලට ටිකක් උඩින් කඩදාසියක් ඇල්ලුවොත් දුම් සහ දැලි බැඳේ. දුම් පිට වෙනවා පේනවා කඩදාසියේ දැලි බැඳෙනවා. ඉටිපන්දමකින් යමක් රත් කෙරුවොත් රත් කරපු දේ පිටත දැලි බැඳිලා තියෙනවා. ඉටිපන්දම දැල්ලුවම දුම් පිට වෙනවා පේනවා. ඒ දුම් සහ දැලි ලෙස යන්නේ මුක්ත කාබන්. ඒ වගේම තමයි ඒ මුක්ත කාබන් මේ කහපාට ප්‍රදේශයේදී තාප ශක්තිය උරාගෙන ලස්සන කහපාට ආලෝක ශක්තියක් පිට කරනවා. මුක්ත කාබන් වලට හැකියාව තියෙනවා. දැල්ලේ තාප ශක්තිය උරාගෙන ආලෝක. ඒකයි මම කිව්වේ අර්ධ දාහනයේදී පිටවන තාපය අඩුයි පිටවන ආලෝකය වැඩි කියලා. මොකද අර්ධ දාහනයේදී පිටවන මුක්ත කාබන් දැල්ලෙන් තාප ශක්තිය උරාගෙන ලස්සන කහපාට ආලෝකයක් නිකුත් කරනවා. ඒ නිසා අර්ධ දාහනය වෙනකොට දැල්ල කහපාට ඒකයි. කහපාට ආලෝකය පිට වෙනවා. පිට වෙන තාප ප්‍රමාණය සාපේක්ෂව වැඩි අඩුයි. ඇයි? පූර්ණ දාහනයේදී මේවා යන්නේ නැහනේ. කවුද මුක්ත කාබන් යන්නේ නැහැ. පූර්ණ දාහනේ මේ දෙක විතරනේ යන්නේ. මුක්ත කාබන් යන්නේ නැහනේ. ඒතකොට පූර්ණ දාහනේ තාපය තමයි ගොඩක් පිට වෙන්නේ. ආලෝකය හරි අඩුයි. ඒකයි කිව්වේ අවර්ණයි. එහෙම නැත්නම් ලා නිල් පාටයි දැන්. ලා නිල් පාට කියන්නේ චුට්ටක් යාන්තම් අර්ධ දාහනේ වෙනවා. ඒක කමන්නේ නැහැ. සැලකිත ප්‍රමාණය පූර්ණ දාහනේ. හැබැයි හොඳටම අර්ධ දාහනේ වෙනකොට කාබන් ඩයොක්සයිඩ් ජල වාෂ්ප කාබන් මොනොක්සයිඩ් අණුව මුක්ත කාබන් පිට වෙනවා. මේ මුක්ත කාබන් දැල්ලෙන් තාප ශක්තිය උරාගෙන ලස්සන කහපාට ආලෝකයක් නිකුත් කරන නිසා තමයි අර්ධ දාහනයේදී දැල්ල කහපාටයි පිට වෙන ආලෝකයේ වැඩි තාපය අඩු. පිට වෙන ආලෝක ප්‍රමාණය වැඩි පිට වෙන තාප ප්‍රමාණය අඩු. ඒක අපි කියන්නේ අර්ධ දාහනය ආලෝකය ලබා ගන්න හොඳයි. චිමිනි ලාම්පුවේ, කුප්පි ලාම්පුවේ, ඉටිපන්දමේ, මැටි පහනේ අර්ධ දාහනය කහපාට ආලෝකය. කහපාට දැල්ල. ආලෝකයේ වැඩි තාපය අඩු. එතකොට ඒ පිට අර කාබන් පරමාණු නිදහස් පිට වෙන මේ මුක්ත කාබන් තාපය අරන් ආලෝකය පිට කරන නිසා තමයි දැල්ල කහපාට වෙන්නේ. අන්න ඒකයි මේකට දීප්ත කලාපය කියන්නේ. ඒතකොට දීප්ත කලාපේ අර්ධ දාහනය වෙන්නේ ඒ නිසා අදෘශ්‍ය කලාපයට වඩා මේකේ උෂ්ණත්වය අඩුයි. උෂ්ණත්වය පිටවන තාප ප්‍රමාණය අඩුයි. මේකේ පූර්ණ දාහනේ අදෘශ්‍ය කලාපේ. උෂ්ණත්වය වැඩි පිටවන තාප ප්‍රමාණය වැඩි. ඊට වඩා මෙතන උෂ්ණත්වය අඩුයි. හේතුව තාප ප්‍රමාණය අඩු නිසා. හරි. ඇයි මෙතන අර්ධ දාහනය වුණේ? වටෙන් ඇවිල්ලා ඔක්සිජන් ටික අදෘශ්‍ය කලාපේදී පූර්ණ දාහනය වෙන්න සෑහෙන ඔක්සිජන් වැය වුණාට පස්සේ මැද හරියට එනකොට තියෙන ඉටි වාෂ්පය දැවෙන සම්පූර්ණ ඔක්සිජන් මදි. ඔක්කොම ඔක්සිජන් නැහැ. ඒ නිසා කොටසක් දැවිලා කාබන් ඩයොක්සයිඩ් ජල වාෂ්ප වෙනවා. භාගයට දැවිලා කාබන් මොනොක්සයිඩ් වෙනවා. නොදැවුණේ කාබන් අංශු ලෙස යනවා.
එවෙන් තමයි දැල්ල කහ පාට වෙන්නේ. හරි. එහෙනම් මොකද සර් මේ මැදාරිය මේ මැදම තියෙන කොටස එතනට එනකොට දැවෙන්න ඔක්සිජන් ඇත්තෙම නැහැ. ඇයි? වටේ අදෘශ්‍ය කලාපයේදී සෑහෙන ඔක්සිජන් වැවෙනවා පූර්ණ දහනය වෙන්න. මැදාරියේදී කහ පාට ප්‍රදේශයේදී අර්ධ දහනය වෙන ඉතුරු ඔක්සිජන් ටිකක් වැවෙනවා. ඒත් වෙන්නේ අර්ධ දහනය. මැදටම එනකොට ඉටි වාෂ්පයේ දැවෙන ඔක්සිජන් ඇත්තෙම නැහැ. ඉටි වාෂ්පයේ දැවෙන ඔක්සිජන් ඇත්තෙම නැති නිසා ඉටි වාෂ්පයේ මෙතනදි දැවෙන්නේ නැහැ. එහෙනම් මේ ඒකයි මේකේ පාටක් නැත්තේ. පේනවා. නිකන් අලු පාටයි වගේ. නොදැවුණු ඉටි වාෂ්පය මෙතන තියෙන්නේ. මොකද ඒක දවන්න තරම් ඔක්සිජන් මැදට එන්නේ නැහැ. වටෙන්ම එනකොට වටේම තියෙන දිගේදී පූර්ණ දාහනය වෙනවා ඊළඟ මැදාරියේදී අර්ධ දාහනය වෙනවා මැදම තියෙන කොටස දවන්න ඉටි ඇත. ඉටි වාෂ්පය ඇත. දවන්න ඔක්සිජන් නැත. ඒ නිසා නොදැවුණු ඉටි වාෂ්පය මෙතන තියෙන්නේ. අන්නේ නොදැවුණු ඉටි වාෂ්පයෙන් තමයි මොකද ඉටි වාෂ්පයන්නේ මෙතන ඉන්නේ. මෙතනින් ගිහලානේ. ඉටි යන්නේ මෙහෙමනේ වටේට. ඔක්සිජන් ඉන්නේ වටේ. එතකොට ඔක්සිජන් අර වටේට යන ඉටි වල පිටින්ම තියෙන ටික පූර්ණ දහණයෙන් දවනවා. අවර්ණයි අදෘශ්‍ය කලාපය. මැදදී අර්ධ දහණයෙන් දවනවා. දීප්තයි කහපාට කලාපය. මැදට එනකොට ඔක්සිජන් නැහැ. ඉටි වාෂ්පය ගොඩයි. ඒ නිසා මේ ඉටි වාෂ්පය දවන්න විදියක් නැහැ. අන්න නොදැවුණු ඉටි වාෂ්පය මෙතන තියෙනවා. ඒ නොදැවුණු ඉටි වාෂ්පය මෙතන තියෙන නිසා මේක දැවිලා නැති නිසා කිසිම ආලෝකයක් නිකුත් කරන්නේ. ඒක නිසා මෙතන අදීප්තයි කියලා අපි කියනවා. අදීප්තයි. අදීප්තයි. හරිද? එතකොට අදීප්ත කලාපයේ තියෙන නොදැවුණු ඉටි වාෂ්පය. අපිට ඒක හොඳටම ෂුවර් කරගන්න පුළුවන් අදීප්ත කලාපයේ තියෙන නොදැවුණු ඉටි වාෂ්පය කියලා. ඔබ මේ ඉටිපන්දම් දැල්ල ඇති කරලා ඉවර වෙලා ඉටිපන්දම් දැල්ල ඇති කරලා ඉවරලා හීනි වීදුරු බටයක් අරගෙන මේ මැද කලාපයට වෙනකම දාන්න. මේම. හැබැයි පොඩ ඇන්ගල් කරලා දාන්න ඕනේ. වීදුරු බටයක් දාන්න මෙතනට. වීදුරු ගිනි ගන්න නෑනේ. දැම්මම මෙතන තියෙන ඉටි වාෂ්පය බටේ දිගේ එනවා මෙතනට. මෙතන තියෙන ඉටි වාෂ්පය මේ බටේ දිගේ මේ හරියට එනවා. මේ හරිය ඉටි වාෂ්පය දැන් හැදෙනවා. එතකොට ඒ හරියට ගිනි කූරක් දාලා බටේ කෙලවර දැල්ලුවොත් නැවත මෙතනත් දැල් වෙන්න පටන් ගන්නවා. මෙතනත් අර විදියටම දැල්ලක් එනවා. අර විදියම පොඩි දැල්ලක් එනවා මෙතන. පොඩි එකක්. ලොකු එකක් නෙමෙයි. පොඩි දැල්ලක් හට ගන්නවා. අර විදියම පොඩි දැල්ලක් හට ගන්නවා. ඒ ඇයි ඒ? එහෙනම් ඒකෙන් තේරෙනවා මැද තියෙන නොදැවුණු ඉටි වාෂ්පය. බටේ දාලා ගත්තම ඉටි වාෂ්පය මෙහෙම ඇවිල්ලා මෙතනින් දැවෙනවා. මෙතනදී මොකද වෙන්නේ? දැවෙන්න ගන්න. ඒ කියන්නේ මැද තියෙන නොදැවුණු ඉටි වාෂ්පය. මැද තියෙන නොදැවුණු ඉටි වාෂ්පය. පැහැදිලි? මැද නොදැවුණු ඉටි වාෂ්පය තියෙන නිසා දැවෙනවා. එහෙනම් ඉටිපන්දම් දැල්ලක ප්‍රධාන කොටස් තුනයි. පිටින්ම තියෙන අදෘශ්‍ය කලාපයක පූර්ණ දාණය වෙනවා. ඒ නිසා අවර්ණයි. වැඩිම තාප ප්‍රමාණයක් තියෙන පිට අදෘශ්‍ය කලාපේ. ඊට සාපේක්ෂව මැදාරියට ඔක්සිජන් අඩුවෙන් ලැබෙන නිසා අර්ධ දාහනය වෙලා කහපාට ආලෝකය පිට කරන නිදහස් මුක්ත කාබන් විසින්. ඒ නිසා දීප්ත කලාපයේ වැඩිම ආලෝකයක් පිට වෙන. එතන හැබැයි උෂ්ණත්වය අදෘශ්‍ය කලාපයට වඩා අඩුයි. පිට කලාපයට වඩා අඩු උෂ්ණත්වය. මැදාරියේම තියෙන නොදැවුණු ඉටි වාෂ්පය ඒකට කියනවා අදීප්ත කලාපය. ඒකේ දැවීමක් සිද්ධ වෙන්නේ නැත් දහනයක් වෙන්නේ නැත් නිසා අඩුම උෂ්ණත්වයේ තියෙන්නේ මෙතන. ඒතර වැඩිම උෂ්ණත්වයේ පිට ඊළඟට ඒ කියන්නේ අදෘශ්‍යකේ ඊළඟට දීප්තකේ ඊළඟට අදීප්තකේ. එන්නේ නැහැ ඇතුළට එන උෂ්ණත්වය අඩු වෙනවා. ආලෝකයේ වැඩිම පිට වෙන්නේ මැද එකේ. ආලෝකයේ වැඩිම පිට වෙන්නේ මැද එකේ. පැහැදිලිද? අදෘශ්‍ය කලාපේ ඉහළදී පෙවුන්නේ නැතුණාට පහළදී අන්තල්ලා නිල් පාටට පේනවා. අදෘශ්‍ය කලාපේ. පැහැදිලිද? එතකොට වැඩිම තාපයක් තියෙන පිටින්ම තියෙන අදෘශ්‍ය කලාපේ පූර්ණ දාහනය වෙන නිසා ඊළඟට තියෙන්නේ දීප්ත කලාපේ අර්ධ දාහනය වෙන නිසා අඩුම උෂ්ණත්වයේ තියෙන අදීප්ත කලාපේ මොකද එතන දහනයක් වෙන්නේ නැහැ නොදැවුණු ඉටි වාෂ්පය තියෙන නිසා. පැහැදිලිද? ඔන්න එහෙනම් ඉටිපන්දම් දැල්ල. පළමුව ඝන ඉටි ද්‍රව ඉටි වෙනවා රස්නෙට ද්‍රව ඉටි තිරේ දිගේ ඉහළ නැගලා තිරේ කෙළදී ඉටි වාෂ්පය හදනවා. ඒ ඉටි වාෂ්පය විසරණය වෙනකොට වටෙන් තියෙන ඔක්සිජන් ඇවිල්ලා තමයි දවන්නේ. පළමුව පූර්ණ දාහනයේ පිටින්ම අදෘශ්‍ය කලාපයේ දෙවනුව අර්ධ දාහනයේ මැදදී ඔක්සිජන් මදි නිසා අර්ධ දාහනයේ දීප්ත කලාපයේ මැදට එනකොට ඔක්සිජන් මදි කොහෙත්ම මදි දවන්න දැවෙන්නේ නොදැවුණු ඉටි වාෂ්පය. පැහැදිලි? ඔන්න ඉටිපන්දම් දැල්ල. ඉගෙන ගත්තා. හරිලා ලෙහෙසි හොඳට මතක තියාගත්තම උත්තර දෙන්නත් ලෙහෙසි අහන ප්‍රශ්න වලට. එහෙනම් මේ බලමු.
ඉටිපන්දමක් දැල්වීමේදී එහි දහනය සිදුවන්නේ කෙසේද? හරි ඉටිපන්දම් දැල්ල තමයි අපේ මාතෘකාව. ඉටිපන්දමක් දැල්වීමේදී එහි දහනය සිදුවන්නේ කෙසේද? නූලට ගිනි දැල්වූ විට එම තාපයෙන් පළමුව ඝනීටි ද්‍රවීටි බවට පත්වේ. නූල දිගේ ඉහළට පැමිණෙන ද්‍රවීටි වාෂ්ප වේ. ද්‍රවීටි නූල දිගේ ඉහළට ඇවිල්ලා කෙළවර වාෂ්ප වේ. ඉටි වාෂ්ප ජවලන උෂ්ණත්වයට පත් වී ඔක්සිජන් වායුව සමග ප්‍රතික්‍රියා කර ආලෝකය තාප පිට කරනවා. ඒක දැවෙනවා. ඉටි වාෂ්පේ මේ හරි දැවෙනවා. මේ තියෙන්නේ මේ කහ පාට ප්‍රදේශය තමයි ලොකුවටම තියෙන්නේ අර්ධ දහනය වෙන කලාපේ. මැදාරියේ අලු පාට ප්‍රදේශයක් තියෙනවා. ඒ අදීප්ත කලාපය. වටේ තියෙනවා ඉතා උනන්දුවෙන් බැලුවොත් පේන අවර්ණ කලාපයක්. ඒක අදෘශ්‍ය කලාපය. ඒක පහළ හරියේදී නිල් පාටක් තියෙනවා පොඩි. අදෘශ්‍ය කලාපය. මේ තියෙන යාන්තමින් පෙන්න බාහිර කලාපෙ මේකේ වෙන්න මේ වටේ. මේ වටේ බාහිර කලාපය. ඒක පහළදී බාහිර කලාපය කියලාත් මේකට කියනවා. යාන්ත්‍රික බාහිර කලාපේවත් අදෘශ්‍ය කලාපය කියලාත් කියනවා. අදෘශ්‍ය කලාපය කියලාත් අපිට කියන්න පුළුවන්. අදෘශ්‍ය කලාපය. බාහිර කලාපේවත් අදෘශ්‍ය කලාපය. අදෘශ්‍ය කලාපය මේදී පිටිම පේන. මේ හරි බැලුවොත් මෙන්න මේ වටේ නිකන් සෙලවෙනවා වගේ අවර්ණෝ පේනවා. මේ වටේට. අදෘශ්‍ය කලාපය. ඊළඟ දීප්ත කලාපය මේ තියෙන්නේ. වැඩි හරියක්ම තියෙන එක තමයි. ඒකේ අර්ධ දහනය. අදෘශ්‍ය කලාපේවත් යාන්ත්‍රික වෙන බාහිර කලාපේ පූර්ණ දහනය. ඒක පහළදී නිල් පාටට පේනවා ටිකක්. ඒකේ මේ හරිය. ඊට පස්සේ දීප්ත කලාපේ ලොකුවටම ඊළඟට මැද තියෙන අදීප්ත කලාපේ මේ නොදැවුණු ඉටි වාෂ්පේ. බාහිර කලාපේ නිල් පැහැති කොටස පහලින් අඳුන ගන්න පුළුවන්. ඒ කියන්නේ අදෘශ්‍ය කලාපේ නිල් පාට කොටස. පැහැදිලි? ඉටිපන්දමක් දල්වා එහි දැල්ල හොඳින් නිරීක්ෂණය කරන්න. එහි බාහිර කලාපය දීප්ත කලාපය සහ අදීප්ත කලාපය හඳුනා ගන්න. ඉටිපන්දම් දැල්ලේ බාහිර කලාපයේ දැල්ලේ පාදයෙන් ලා නිල් පාටින් ආරම්භ වී ඉහළට යන විට නොපෙනී යයි. පතුලෙන් ලා නිල් පාටට පටන් අරගෙන උඩට යන නොපෙනී අවර්ණ වෙනවා. බාහිර කලාපයත් අදෘශ්‍ය කලාපය කියලාත් ඒකට කියනවා. මේ ඉහළම උෂ්ණත්වයේ සහිත කලාපය. මොකද ඒකේ පූර්ණ දහනය වෙන්නේ. ඒ නිසා ඉහළම උෂ්ණත්වයේ තියෙන්නේ මේ බාහිර කලාපය තමයි. දීප්ත කලාපයේ නොදැවුණු කාබන් අංශ සහිතයි. දීප්ත කලාපයට එනකොට අර ඔක්සිජන් සෑහෙන ඉවර වෙලා නිසා සුළු ප්‍රමාණයක් ඔක්සිජන් තියෙන්නේ. එතකොට ඒකේ තියෙන ඉටි වාෂ්පයේ සම්පූර්ණයෙන් දවන්න ප්‍රමාණවත් නිසා අර්ධ දහනය වෙන්නේ. අර්ධ දහනයේදී කාබන් ඩයොක්සයිඩ් ජල වාෂ්ප වලට අමතරව කාබන් මොනොක්සයිඩ් සහ මුක්ත කාබනුත් පිට වෙනවා. ඒ මුක්ත කාබන් දැල්ලෙන් තාපය අරගෙන ආලෝකය පිට කරනවා කහ පාට. ඒක නිසා දැල්ලේ ආලෝකය වැඩි දීප්ත කලාපේ තාප ප්‍රමාණය සාපේක්ෂව බාහිර කලාපයට වඩා අඩුයි. දීප්ත කලාපයේ නොදැවුණු කාබන් අංශු සහිතය. එම කාබන් අංශු ගිනියම් වී කහපෑ ආලෝකය නිකුත් කරයි. හරි ගිනියම් වෙලා කියන්නේ තාපය අරගෙන කහ පාට ආලෝකය නිකුත් කරනවා. එහි බාහිර කලාපයට වඩා අඩු උෂ්ණත්වයක් ඇති අතර. ඇයි අර්ධ දහනයනේ. අදීප්ත කලාපයේ උෂ්ණත්වයට වඩා වැඩි. මැද තියෙන අදීප්ත කලාපයට වඩා අරක වැඩි. ඇයි අර්ධ හරි දහනය වෙනවනේ. අදීප්ත කලාපයේ දහනයක් වෙන්නෙම නැහැනේ. ඊට වඩා වැඩි. නමුත් පිටින් තියෙන බාහිර කලාපයේවත් අදෘශ්‍ය කලාපයේ පූර්ණ දහනයට සාපේක්ෂව තාප ප්‍රමාණය අඩුයි. දීප්ත කලාපය. අතර අදීප්ත කලාපයේ උෂ්ණත්වයට වඩා වැඩි. අදීප්ත කලාපයේ දහනයක් සිදුවන්නේ නැත. කියන්නේ මැද නොදැවුණු ඉටි වාෂ්ප. නොදැවුණු ඉටි වාෂ්ප සහිතය. අවම උෂ්ණත්වයේ සහිත කලාපය අදීප්ත කලාපයයි. අඩුම උෂ්ණත්වයේ තියෙන්නේ අදීප්ත කලාපය. ඔන්න එහෙමනම් අපි ඉටිපන්දම් දැල්ල ගැන කතා කරා. හොඳින් මතක තියාගන්න ඕනේ. කොටස් ටික නම් කරගන්න පුළුවන් වෙන්න ඕනේ හදිස්සියකදී. විභාගයේ රූපේ තනියම අඳින්න දෙන්නේ නැහැ. අඳින්න රූපේ දීලා ABCD කියලා දාලා આવොත් ඒ කොටස් ටික නම් කරන්න පුළුවන් වෙන්නට ඕනේ. පිටින්ම බාහිර කලාපයත් අදෘශ්‍ය කලාපය. ඒකේ පතුලේ නිල් පාට පොඩි ප්‍රදේශයක් පේනවා. උඩට යනකොට තමයි ඒක අවර්ණ වෙන්නේ. ඊළඟට දීප්ත කලාපේ කහ පාට කලාපය. ඊළඟට අදීප්ත කලාපේ මැද තියෙන නොදැවුණු ඉටි වාෂ්ප. මේ ඉටිපන්දම් දැල්ලේ මං කිව්වා වගේ අර අදීප්ත කලාපේ. එතකොට ඉටිපන්දම් දැල්ලේ අදීප්ත කලාපේ නොදැවුණු ඉටි වාෂ්පයට අපි වීදුරු කූරක් දාලා ගත්තොත් මේ තියෙන ඒක ඉටිපන්දම් දැල්ලේ අදීප්ත කලාපේ මැද තියෙන නොදැවුණු ඉටි වාෂ්පයේ සහිත ප්‍රදේශයට වීදුරු කූරක් දාලා දැයි අඬුවකින් වීදුරු කූරක් අල්ලලා ඒක දාලා කෙලවර දැවුවොත් දැවෙනවා. ඒ කියන්නේ අර නොදැවුණු ඉටි වාෂ්පය මේක දිගේ එනවා. ඔයාලා මෙතනින් දැවෙනවා. පැහැදිලි? රූපේ ආකාරයට අදීප්ත කලාපයට සිහින් වීදුරු බටයක කෙලවර ඇතුළු කොට විවෘත කෙලවර ගිනි දැල්ලූ විට යාන්තමින් ගිනි ගන්නා බව නිරීක්ෂණය කළ හැකිය. එමගින් අදීප්ත කලාපයේ තියෙන නොදැවුණු ඉටි වාෂ්පයේ බව නිගමනය කළ හැකිය. එහෙනම් එකෙන් පේනවා අදීප්ත කලාපයේ තියෙන්නේ
නොදැවුණු ඉටි වාෂ්පය කියලා. හොඳයි එහෙමනම් අපි යන්න හදන්නේ දෙවනි දැල්ල ආකාරය අපි කතා කරනවා. අපි ඉටිපන්දම් දැල්ල කතා කරුවා. දෙවනි දැල්ල ආකාරය ඒ තමයි බන්සන් දැල්ල ගැන තමයි කතා කරන්න හදන්නේ. ඇත්තටම අපි ඉටිපන්දමක් දල්වන්නේ වැඩිපුරම යමක් රත් කරගන්න නෙවෙයි. ආලෝකයනේ රාත්‍රී කාලයේ ආලෝකය ඇති කරන්න නැත්නම් වෙනත් ස්ථානයක ආලෝකය ඇති කරන්න තමයි ඉටිපන්දම් දැල්ල පාවිච්චි කරන්නේ. ඒතර ආලෝකය ලබා ගනිද්දී අර්ධ දහනයනේ වෙන්න ඕනේ. ඉටිපන්දම් දැල්ලේ වැඩි ප්‍රදේශයක දීප්ත කලාපය අර්ධ දහනය වෙන කහපාට කලාපේ තියෙන්නේ. ඒ නිසා වැඩි ආලෝක ප්‍රමාණයක් පිට වෙනවා. නමුත් අපි විද්‍යාගාරයේ බන්සන් දැල්ල දල්වන්නේ ආලෝකය ලබා ගන්න නෙමෙයි යමක් රත් කරන්න. ඒ නිසා බන්සන් දැල්ලේ සිද්ධ වෙන්න ඕනේ වැඩිපුර තාපය ගන්න නම් පූර්ණ දහනය. ඉතින් අපි බලමු එහෙමනම් ඉටිපන්දම් දැල්ලට වඩා බන්සන් දැල්ලේ තියෙන වෙනස මොකක්ද කියලා. අපේ දෙවනි දැල්ල ආකාරය තමයි බන්සන් දැල්ල. බන්සන් දැල්ල විද්‍යාගාරයේ යමක් රත් කර ගැනීම සඳහා බොහෝ විට අපි භාවිතා කරන්නේ බන්සන් දාහකය. විල්හෙම් බන්සන් කියන විද්‍යාඥයා තමයි මේ දාහකය මුලින්ම හැදුවේ. විල්හෙම් බන්සන්. ඒ විල්හෙම් බන්සන්ට ගරු කරන්න අපි ඔහු හදපු මේ දාහකය බන්සන් දාහකය කියලා කියනවා. පසු කාලිනව විද්‍යාඥයෝ බන්සන් දාහකය දවතුරටත් තාක්ෂණික වශයෙන් වැඩි දියුණු කරුවා. එතකොට මේ බන්සන් දාහකය ගැන ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕනේ බන්සන් දැල්ල ගැන ඉගෙන ගන්න කලින්. දැන් බන්සන් දාහකයක් සාමාන්‍යයෙන් මේ වගේ නලයකින් සමන්විතයි. මම මේ දල ආකෘතිය අඳින්නේ. මේ වගේ නලයකින් එහි මේ වගේ කර කොටසක් තියෙනවා. නැවත මේ වගේ කොටසක්. මෙතන සිදුරක් තියෙනවා. ඒතර අපි ඉන්ධන වාෂ්පය සපයන්නේ මේ. සාමාන්‍යයෙන් බන්සන් දාහකයේ තියෙන්නේ LP වායුව. මේ කරවලල තියෙනවා මේ කරවලල කරකවන්න පුළුවන්. මේ කැරකුවා මේ සිදුර තියෙන්නේ වාතය ඇතුළෙන් සිදුර. දැන් මෙහෙන් එවන්නේ මේ බටේ දිගේ එවන්නේ LP වායුව. LP වායුව, LP ගෑස් එක. LP වායුව, liquid petroleum gas අපි සාමාන්‍යයෙන් ගෑස් කියලා කියන්නේ. ඒ LP වායුව තමයි එවන්නේ. ඒතර ඔය LP වායුව මෙතන ඉන්ධනය තමයි ඒක. LP වායුව. ඒක හයිඩ්‍රෝකාබන් තියෙන්නේ. කාබනුයි හයිඩ්‍රජනුයි විතරයි LP වායුවේ තියෙන්නේ. හයිඩ්‍රෝකාබන් තියෙන්නේ ප්‍රොපේන් සහ බියුටේන් මිශ්‍රණයක්. ප්‍රොපේන් කියන්නේ කාබන් හයිඩ්‍රජන්, බියුටේන් කියන්නේ කාබන් හයිඩ්‍රජන්. ඒ සංයෝග දෙකේ මිශ්‍රණයක් තමයි LP වායුව. ඒතර LP වායුව මේ බටේ දිගේ ආපුවම LP වායුව දැවෙන්නේ. ඒක ඉන්ධනයනේ දාහී ද්‍රව්‍ය LP වායුව. ඒ දාහී ද්‍රව්‍ය දැවෙන්නේ ඔක්සිජන් ඕනේ. ඒ ඔක්සිජන් වාතයේ තියෙන ඔක්සිජන් තමයි ගන්න. ඒතර මේ බන්සන් දාහකය තුළට වාතය ඇතුළු කරන්න මෙතන තියෙනවා සිදුරක්. එතකොට මේ සිදුරෙන් අපිට පුළුවන් ඇතුළු වන වාත ප්‍රමාණය අපි කිව්වොත් ඔක්සිජන් ප්‍රමාණය අඩු වැඩි කරන්න. ඒ කොහොමද? මේ කරවලල්ල කරකවන්න පුළුවන්. මේ කරවලල්ල කරකවලා මේ සිදුර වැහුවොත් මේක හිමින් හිමින් පොඩ පොඩ වහන්න පුළුවන්. මේ කරවලල්ල පහළට කරකවනකොට සිදුර වැහෙනවා. ඒතර කරවලල්ල කරකවලා සිදුර වැහුවොත් ඇතුළු වන වාත ප්‍රමාණය අඩුයි. එතකොට අර LP වායුව දැවෙන්න අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණය මදි. එතකොට සිද්ධ වෙන්නේ අර්ධ දහනය. අර්ධ දහනය වුණොත් තාපයට වඩා ආලෝකය යන නිසා අපිට ඒකෙන් ඒ තරම් ප්‍රයෝජනයක් නැහැ. මොකද අපි බන්සන් දැල්ල දල්වන්නේ ආලෝකමත් කරගන්න නෙවෙයි. බන්සන් දැල්ල දල්වගන්නේ අමර රත් කරන්න. තාපෙනේ ගන්න ඕනේ. ඒක නිසා ඒක හරියන්නේ නැහැ. අපි පුළුවන් තරම් සිදුර විවෘත කරලා තිබ්බොත් එතකොට හොඳට ඔක්සිජන් යනවා. මොකද සාමාන්‍ය වාතය හොඳට යනවා. ඒ සිදුර විවෘතයි න කරවලල උඩට කරකවලා සිදුර විවෘත කරලා තියෙනවා නම් ඒ කියන්නේ හොඳට ඔක්සිජන් යනවා. හොඳට ඔක්සිජන් යනවා නම් අර එවන දාහී ද්‍රව්‍ය වන LP වායුවට දැවෙන්න ප්‍රමාණවත් තරමට ඔක්සිජන් ලැබෙනවා. ප්‍රමාණවත් තරමට ඔක්සිජන් ලැබෙනවා නම් සිද්ධ වෙන්නේ පූර්ණ දහනය. පූර්ණ දහනයේදී කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප විතරයි යන්නේ. මොකද මේ හයිඩ්‍රෝකාබන් නිසා. කාබන් මොනොක්සයිඩ් හෝ මුක්ත කාබන් යන්නේ නැහැ. කාබන් මොනොක්සයිඩ් උත් නැහැ, නිදහස් කාබන්වත් මුක්ත කාබන් යන්නේත් නැහැ. මුක්ත කාබන් නැත්තම් මුක්ත කාබන් දැල්ලෙන් තාපය උරාගෙන ආලෝකය පිට කරන්නේ නැහැ. ඒ නිසා බොහෝ වෙලාවට පූර්ණ දහනයේදී දැල්ල අවර්ණයි. එහෙම නැත්නම් යාන්තම් අර්ධ දහනය වෙනවා. ඒක දැල්ල නිල් පාටක් එනවා. කහ පාට නෙවෙයි නිල් පාටක්. ඇත්තටම නිල් පාටයි මේක මෙතන කතාව මෙමය 100%ක් නම් 100%ක්ම පූර්ණ දහනය නම් වෙන්නේ දැල්ල ඇත්තටම අවර්ණයි. දැල්ලට පාටක් තියෙන්න බෑ. 100%ම පූර්ණ දහනය වෙනවා නම් දැල්ල අවර්ණයි. නමුත්
100%ක්ම පූර්ණ දහනය වෙන්නේ බොහොම කලාතුරකින්. අර අපි දැන් කිටිපන් දැන්දැල්ල පිට අදෘශ්‍ය කලාපය වෙනවා. ඒ වගේ හරි අඩුවෙන් 100ට 85ක් 90ක් පූර්ණ දහනය වෙනවා නම් තුරු 100ටත් 5 හෝ 10 අර්ධ දානය වෙනවා නම් දැල්ල නිල් පාටක් එන්නේ. නමුත් 100ට 60ක් 70ක් විතර පූර්ණ දානය නැත්නම් 50ක් විතර පූර්ණ දානය වෙලා ඉතුරු 50ම අර්ධ දානය වගේ නම් වෙන්නේ. ඒතකොට දැල්ල කහ පාට. ඒතර අපිට මෙතනදී මේ ඔක්සිජන් ඔක්කොම වගේ යවන නිසා අවශ්‍ය ප්‍රමාණයට ඔක්සිජන් ඔක්කොම යවුවොත් එතකොට LP වායුව දහනයට අවශ්‍ය ඔක්කොම ඔක්සිජන් ලැබෙනවා නම් පූර්ණ දාහනය වෙලා දැල්ල එක්ක අවර්ණයි නැත්නම් යාන්තම් විතරයි අර්ධ දාහනයක් කරනවා දැල්ල නිල් පාටයි. ඒ නිසා ඇත්තටම බන්සන් දැල්ල හරි විදිහට ක්‍රියාත්මක කෙරෙවොත් දැල්ල නිල් පාට හෝ අවර්ණ දැල්ලක් තමයි එන්නේ. කහ පාට දැල්ලක් එන්න විදියක් නැහැ. කහ පාට දැල්ලක් එනවයි කියන්නේ අපි ඒක අර්ධ දාහනයට ලක් වෙන විදිහට හරි ගස්සලා තියෙන ඔක්සිජන් ප්‍රමාණය මදි. එහෙනම් අපි වරල්ල කරකවලා මේ සිදුර විවෘත කරලා තව ඔක්සිජන් යන විදිහට හරි ගස්සන්න ඕනේ. ඒතර අපි හිතමු පූර්ණ දාහනය සිදු වෙන විදිහට හදපු බන්සන් දාහකයක් කියලා මේක. පූර්ණ දාහනය වෙන්න හරි ගස්සලා තියෙන කරවලල්ල හොඳට විවෘත කරලා පුළුවන් තරම් ඔක්සිජන් ඇතුළට යන්න ඉඩ දීලා LP වායුව දවන්න අවශ්‍ය කරන උපරිම ඔක්සිජන් ටික දීලා තියෙනවා. ඒ නිසා 100%ක්ම වාගේ සිද්ධ වෙන්නේ පූර්ණ දාහනය. අර්ධ දාහනය සිදු නොවන තරම් යාන්තම් වෙන්නේ. යාන්තම් වෙන නිසා නිල් පාට දැල්ලක් එන්න පුළුවන්. හරියට 100%ම වුණොත් අවර්ණ වෙන්නේ නැපේ. පන්සන් දැල්ල අවර්ණ නැති බව අපි කවුරුත් දැකලා තියෙනවා. සෑහෙන ප්‍රමාණයට අවර්ණයි. හැබැයි යාන්තම් නිල් පාටකුත් තියෙනවා. ඒ කියන්නේ සුළු ප්‍රමාණයක් විතරයි පූර්ණ දහනය සිද්ධ වෙන්නේ. සමහරවිට සුළු ප්‍රමාණයක් විතරයි අර්ධ දහනය සිද්ධ වෙන්නේ. රයිට් අපි බලමු එහෙම හරි ගස්සපු බන්සන් දැල්ලක් දැල්ලුවට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. ඒක තියෙන්නේ මේ විදිහට. පිටින් තියෙන ඇත්තටම අතොත් මෙන්න මේ නිල් පාට බන්සන් දාහකේ පිටින් තියෙනවා. ඒකෙත් තියෙනවා නොදැවුණු ඉන්ධන වාෂ්පය. නොදැවුණු ඉන්ධන වාෂ්පය මෙන්න මේ විදිහට. නොදැවුණු ඉන්ධන වාෂ්පය. මේ තියෙන නොදැවුණු ඉන්ධන වාෂ්පය. නොදැවුණු ඉන්ධන වාෂ්පය. ඉන්ධනේ වාෂ්පලා මෙතනට එනවනේ. ඊළඟට තියෙනවා ලානිල් කලාපය. ලානිල් කලාපය. ඊළඟට තියෙනවා තද නිල් කලාපය. තද නිල් කලාපය මේක. අරක ලානිල් කලාපය මේක තද නිල් කලාපය. ඔන්න ඔය. ඊළඟට තියෙනවා පිටින්ම අදෘශ්‍ය කලාපේවත් ඒකෙත් බාහිර කලාපයක් තියෙනවා. අදෘශ්‍ය කලාපේවත් බාහිර කලාප. ඒක මෙච්චර ඝනකම් නෑ. නමුත් මම මේ පෙන්වුවේ ඔන්න ඔය වගේ අදෘශ්‍ය කලාපේවත් බාහිර කලාපයක් බන්සන් දැල්ල. එතකොට මේකේ මේ අදෘශ්‍ය කලාපේවත් බාහිර කලාපේ ඇත්තටම අවර්ණයි. අපි නම් කෙරුවොත් එහෙම මේ තියෙන පිටින්ම අදෘශ්‍ය කලාපය.
අදෘශ්‍ය කලාපය. අදෘශ්‍ය කලාපය ඊළඟට තියෙන්නේ මේ තදනිල් කලාපය. තදනිල් කලාපය. ඊළඟට මේ තියෙන්නේ ලානිල් කලාපය. මේ තියෙන්නේ අදීප්ත කලාපය. එතකොට මෙතනත් එහෙමයි පිටින් වාතයෙන්ුත් ඔක්සිජන් වදිනවා ඇතුළෙනුත් ඔක්සිජන් මිශ්‍රණයක් යනවා මේක හරහා පිටිනුත් ඔක්සිජන් වදිනවා. එතකොට ඒක නිසා තමයි මේකේ අර්ධ දහනය අර කහපාට දැල්ලක් නැත්තේ. මොකද නැත්තම් දැන් පිටින් විතරක් එන ඔක්සිජන් තිබ්බනම් ඇතුළෙන් ගියුවේ නැත්තම් මැද හරිය සෑහෙන අර්ධ දහනය වෙන්නේ. ඉටිපන්දම මැදි යවන්නේ නැහැනේ ඔක්සිජන්. වටෙන් එන ටිකෙන් වටේ යන්තම් පූර්ණ දාහනය වෙලා අවර්ණ අදෘශ්‍ය කලාපය ආව බාහිර කලාපේ මැද කහපාට වුණා. දැන් මේක මේ ඇතුලේ මෙතන මේ සිදුරෙනුත් යවන නිසා සැලකිය යුතු ඔක්සිජන් ප්‍රමාණයක් ඉන්ධනයත් එක්ක මිශ්‍ර වෙලා යන්නේ පිටිනුත් වදිනවා තව ඔක්සිජන්. සාමාන්‍ය වාතය. එතකොට අර වගේම පිට පූර්ණ දාහනය වෙනවා 100%ම පූර්ණ දාහනය තමයි පිට වෙන්නේ. මොකද ඉන්ධන වාෂ්පයට හොඳට මිශ්‍ර වෙලත් ඔක්සිජන් එනවා යට ඉඳලා පිටිනුත් ඔක්සිජන් වදින නිසා 100%ම පූර්ණ දාහනයේදී දැල්ල අවර්ණයි. ඒ අවර්ණ නිසා බාහිර තියෙන අදෘශ්‍ය කලාපයේ තියෙනවා ඒක අවර්ණයි විනිවිද පේන කලාපයක් පාටක් නැහැ. ඒක හඳුනා ගන්න ටිකක් අමාරුයි. නමුත් උදා උනන්දුවෙන් වංශන් දැලට කිට්ටු වෙලා හැබැයි නතුරු කරගන්න නැතුව බැලුවොත් එහෙම ඒ අදෘශ්‍ය කලාපය වෙනවා. ඊළඟට ටිකක් විතර ඇතුළට යන ඔක්සිජන් පොඩක් මදි වෙනවා. යාන්තම් මදි වෙන්නේ. සෑහෙන්න තියෙනවා. යාන්තම් මදිනවා. ඒ නිසා යන්තම් අර්ධ දාහනය වෙනවා. නමුත් 95ක් 98ක්ම වගේ පූර්ණ දාහනය වෙන්නේ. ඒ නිසා තද නිල් කලාපයක් හට ගන්නවා එතන. තද නිල් කලාපය. ඒකෙත් සෑහෙන්න පූර්ණ දාහනය. යන්තම් තමයි අර්ධ දාහනය. මේ මැදට එනකොට තවත් ඔක්සිජන් චූට්ටක් විතර මදි වෙනවා. එතකොට තව පොඩ්ඩක් පූර්ණ දාහනය අඩු වෙලා අර්ධ දාහනය චුට්ටක් වැඩි වෙනවා. ඒත් ඒක මහා ගොඩක් නෙවෙයි. ඒ නිසා ලානිල් කලාපය මෙතට එනකොට ඔක්සිජන් දවන්න ප්‍රමාණවත් නැති වෙන නිසා ඒ හරිය නොදැවුණු ඉන්ධන වාෂ්පය තියෙනවා. ඉන්ධන වාෂ්පය තියෙනවා. එතකොට මේ තමයි බන්සන් දැල්ල. බලන් ගියාම බන්සන් දැල්ලේ වැඩි හරියක් ප්‍රදේශයක පූර්ණ දහනය වෙන්නේ. පූර්ණ දහනයේදී තාපය වැඩි ආලෝකය අඩුයි. ඒ නිසා විශාල තාප ප්‍රමාණයක් මෙතනදී පිට වෙනවා. ඒක නිසා බන්සන් දැල්ලෙන් විශාල තාපයක් ලබා ගන්න පුළුවන් යමක් දහනය කර ගැනීම සඳහා රත් කර ගැනීම සඳහා අපි විද්‍යාගාරයේදී බන්සන් දැල්ල පාවිච්චි කරන්නේ යන්නේ ඒකයි. ඒතර බන්සන් දැල්ලේ කොටස් 4යි. පිටින්ම තියෙන අදෘශ්‍ය කලාපේවත් බාහිර කලාපය ඒක අවර්ණයි. ඊට පස්සේ තද නිල් කලාපේ ටිකක් ඇතුලෙන් තියෙනවා. ලානිල් කලාපේ ඊටත් ඇතුලෙන් තියෙනවා. මේ ඔක්කොගෙම දල වශයෙන් ගත්තොත් සෑහෙන ප්‍රමාණයක් වෙන්නේ පූර්ණ දහනය. ඊට පස්සේ තියෙනවා අදීප්ත කලාපේ. ඒකේ නොදැවුණු ඉන්ධන වාෂ්පය පිහිටලා තියෙනවා. පැහැදිලි? එහෙනම් ඔය තමයි බන්සන් දැල්ල. ඒතකොට ආයි කහපාට එකක් එන්නේ නැති. මොකද ඇතුලෙන් යවන මිශ්‍රණේත් ඉන්ධන වාෂ්පේත් ඔක්සිජන් මිශ්‍ර වෙලා තියෙන නිසා අර්ධ දහනයක් සැලකිය යුතු ප්‍රමාණයකින් වෙන්නේ නැහැ. අර්ධ දහනයක් සැලකිය යුතු ප්‍රමාණයකින් වෙන්නේ නැහැ. ඒ අර්ධ දහනයක් සැලකිය යුතු ප්‍රමාණයකින් වෙන්නේ නැති නිසා තමයි අපි දකින්නේ කහපාට දැල්ලක් නැත්තේ. විශාල ප්‍රමාණයක් මුක්ත කාබන් පිට වෙන්නේ නැහැ. අර්ධ දහනේ මුක්ත කාබන් යන්නේ. ඒ නිසා විශාල ප්‍රමාණයක් කාබන් පරමාණු තාපය වරගෙන කහපාට ආලෝකය නිකුත් කරන්නේ නැහැ මෙතන. ඒක නිසා දැල්ල බොහෝ දුරට නිල් පාටව පවතිනවා. පිටපො ප්‍රදේශයේ 100ම පූර්ණ දාහනේ. ඒ නිසා දැල්ල අවර්ණයි. පැහැදිලි? එතකොට එහෙනම් ඉටිපන්දන් දැල්ලේ කොටස් 3යි. බාහිර අදෘශ්‍ය කලාපය, දීප්ත කලාපය, අදීප්ත කලාපය. මේ කොටස් 4යි. බාහිර අදෘශ්‍ය කලාපේ පූර්ණ දාහනේ අවර්ණයි. තද නිල් කලාපේ, ලානිල් කලාපය ඊළඟට අදීප්ත කලාපය. නොදැවුණු ඉන්ධන වාෂ්පය. පැහැදිලි? හොඳයි එහෙනම් අපි බලමු. බන්සන් දැල්ල විද්‍යාගාරයේ පරීක්ෂණ කටයුතු සඳහා ප්‍රමාණවත් තාප ප්‍රමාණයක් ලබා ගැනීමටත් දැලි රහිත දැල්ලක් ලබා ගැනීමටත් භාවිතා කරනුයේ බන්සන් දාහකය. ප්‍රමාණවත් තාපයක් ගන්න නම් වැඩිපුර තාපය ගන්න නම් පූර්ණ දාහනය වෙන්න ඕනේ. ඒ නිසා බන්සන් දාහකයේ දල්වන්නේ මොකද ඒකේ පූර්ණ දාහනයට හරි ගස්සන්න පුළුවන් නිසා. අනික තමයි මේකේ අර්ධ දාහනය වෙන්නේ නැති නිසා මුක්ත කාබන් පිට වෙන්නේ නැහැ. මං කිව්වා මුක්ත කාබනේවත් නිදාස් කාබන් නිසා තමයි දුම්සා දැලි පිට වෙන්නේ. දැන් ගෙදර ගල් තුනේ ලිපේ කෑම උයනකොට ගෙදර ගල් තුනේ ලිපේ සාමාන්‍ය දර ලිපේ කෑම උයනකොට ඒකේ
අර්ධ දාහනේ නෙවෙයි කහපාට දැල්ලනේ. දුම් ගොඩාක් පිට වෙනවා. දැලි එනවා. ඒ නිසානේ උයන වළඳවල් වල ඒ භාජන වල පිට දැලි බැඳිලා තියෙන්නේ. ඒ මොකද අර අර්ධ දාහනේදී මුක්ත කාබන් සෑහෙන පිට වෙනවා. ඒවා මගින් තමයි දැල්ලට කහපාට එන්නේ. ඒ මුක්ත කාබන් තාපය උරාගෙන ආලෝකය පිට කරන නිසා. ඒ වගේ මේ මුක්ත කාබන් පිට වෙනකොට දුම් සහ දැලි ලෙස අපි දකිනවා. පිට වෙනකොට කළු පාට දුම් යනවා. ඒව කොහේ හරි කියලා තැම්පත් වුනම දැලි කියලා අපි කියනවා. දැලි බැඳිලායි කියනවා. නමුත් අර්ධ දාහනේදී මුක්ත කාබන් පිට වෙන්නේ නැහැ. සමා වෙන පූර්ණ දාහනේදී මුක්ත කාබන් පිට වෙන්නේ නැහැ. කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප විතරයි. මුක්ත කාබන් නැති නිසා දැල්ලට කහපාටකුත් නැහැ. ඒ වගේම දුම් සහ දැලිත් නැහැ. දුම් සහ දැලිත් නැහැ. එතකොට විද්‍යාගාරයේ කරන උඟක් ඔය පරීක්ෂණ වල එහෙම රත් කර ගන්නකොට දැලි බැඳුනොත් හරියන්නේ නැහනේ. ඒ නිසා පූර්ණ දාහනය වෙන විදිහට හදා ගන්න අපි බන්සන් 1000 භාවිතා කරනවා. විද්‍යාගාරයේ පරීක්ෂණ කටයුතු සඳහා ප්‍රමාණවත් තාප ප්‍රමාණයක් ලබා ගැනීමටත් දැලි රහිත දැල්ලක් ලබා ගැනීමටත් භාවිතා කරන්නේ බන්සන් 1000යි. බන්සන් 1000ක් දල්වා එහි දැල්ල හොඳින් නිරීක්ෂණය කරන්න. ඒකට අපිට මේ වගේ එකක් තමයි පේන්නේ. මේ තියෙන්නේ. මෙන්න බන්සන් 1000කේ දැල්ල මේ තියෙන්නේ. බන්සන් 1000කේ දැල්වම් තියෙන විදිය මේ බන්සන් 1000කයත් එක්ක මෙතන කරවලල්ල තියෙනවා. මේ වායුව සපයන නලය. මේකේ දැල්ල විතරක් විශාල කරලා මේ රූපේ දාලා තියෙන. ඒකට අපිට පේනවා මේ තියෙන අදීප්ත කලාපයේ නොදැවුණු ඉන්ධන වාෂ්පය. මේ තියෙන ලානිල් කලාපය, ඊට පිටින් තදනිල් කලාපය, පිටින්ම තියෙනවා අවර්ණ කලාපය. ඒක ඉතා උනන්දුවෙන් බැලුවොත් තමයි පේන්නේ. ඒක අවර්ණ නිසා මේ කඩේරි වලින් පෙන්නලා තියෙන්නේ. ඒක අදෘශ්‍ය කලාපේවත් බාහිර කලාපේ ඒකේ පූර්ණ දහනය 100%. ඒතර මෙහෙම කියනවා. බන්සන් 1000කට සපෙන වාත ප්‍රමාණය අඩු හෝ වැඩි කළ හැකිය. එවිට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩි වන විට දැල්ල නිල් පැහැයට හැරේ. වැඩි කරොත් දැල්ල නිල් පාටට හැරෙනවා. ඔක්සිජන් ප්‍රමාණය අඩු වන විට දැල්ල කහ පැහැයට හැරේ. එතකොට අර්ධ දහනේනේ දැල්ල කහ පාට වෙනවා. දැන් බන්සන් 1000ගෙත් කහ පාට දැල්ල හදන්න පුළුවන්. කරවලල්ල වහලා, කරවලල්ල කරකෝල වාසිදුර වහලා ඔක්සිජන් ලැබෙන ප්‍රමාණය අඩු කරොත් මේකෙත් කහ පාට දැල්ලක්. එතකොට ඉතින් වැඩක් නැහැ. ඒතකොට අපිට ඒක හොඳයි ආලෝකය ගන්න. තාපය එච්චර ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒවක් රත් කරගන්න බෑ. අනික දුම් දැලි පිට වෙනවා. භාජන වල දැලි බැඳෙනවා. එතකොට ඒක හරියන්නේ නැහැ. ඔක්සිජන් ප්‍රමාණය අඩු වන විට දැල්ල කහ පැහැයට හැරේ. බන්සන් 1000කේ පහළින් නැති කරවලල්ල කැරකවීමෙන් LP වායුව සමග මිශ්‍ර වන වාත ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට සකසා ගත හැකිය. එමගින් දහනට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ලබා දිය හැකියි. අදීප්ත කලාපයේ මේ තියෙන කොටස් ටික අදීප්ත කලාපයේ සිට පිටතට පිළිවෙලින් නිල් පැහැති කලාපයත් ලා නිල් පැහැති කලාපයත් දෙකක්. ඇත්තටම පිටින්ම අදීප්ත කලාපයට පස්සේ තියෙන්නේ ලා නිල් ඊට පස්සේ තමයි තද නිල් තියෙන්නේ. කලාපයක් දෙකක්. බාහිරින්ම පිහිටන්නේ උෂ්ණත්වයේ වැඩිම අදෘශ්‍ය කලාපය. අදෘශ්‍ය කලාපයවත් ඒකට කියනවා බාහිර කලාපය. ඒකේ උෂ්ණත්වයේ වැඩි මොකද 100%ම පූර්ණ දහනේ තමයි ඒකේ වෙන්නේ. පිටිනුත් ඔක්සිජන් ලැබෙනවනේ ඒකට. ඒක නිසා. දැල්ල සකස් කළ බන්සන් 1000කේ කහපාට දැල්ලක් බොහෝ විට නොපවතින බැවින් දැලි බැඳීමක් සිදු නොවේ. කහපාට දැල්ලක් නැහැ කියන්නේ මුක්ත කාබන් පිට වෙන ප්‍රමාණය අවමයි. යාන්තම් යනවා නිල් පාට දැල්ලේදී යන්තම් හරි මොකද මම කියවනේ 100%ක්ම පූර්ණ දහනේ නම් අවර්ණයි. නිල් පාටයි කියන්නේ චුට්ටක් හරි අර්ධානය වෙනවා. නමුත් ඒකේ පිට වෙන කාබන් ප්‍රමාණය හරි අඩුයි. චූට්ටයි අර්ධානය වෙන්නේ. ඒ නිසා දැලි බැඳෙන්නේ නැහැ. දැලි බැඳීමක් සිදු නොවේ. පූර්ණ දහනේ සිදු වන අවස්ථාවල දැල්ලේ වර්ණයක් නැත. ඉටිපන්දන් දැල්ලේ මෙන්ම බන්සන් දැල්ලේද අර්ධ දහනේ සිදුවේ. සුළු ප්‍රමාණය හැබැයි ඉටිපන්දන් දැල්ලට සාපේක්ෂව ගත්තොත් නෑ වගේ. යන්තම් අර්ධානය සිදුවේ. එහෙත් විවිධ කලාපවල උෂ්ණත්වය එකිනෙකට වෙනස්. විවිධ කලාපවල උෂ්ණත්වය වෙනස්. හොඳයි එහෙනම් ඔන්න අපි එතන මොනවද බන්සන් දැල්ලේ උෂ්ණත්ව වෙනස කොහොමද යන්නේ? පිටින්ම තමයි උෂ්ණත්වය වැඩි අදෘශ්‍ය කලාපේවත් බාහිර කලාපේ. ඊට වඩා තද නිල් කලාපේ චුට්ටක් අඩුයි. ඊට වඩා ලා නිල් කලාපේ අඩුයි. අදීප්ත කලාපේ කොහොමත් නොදැවුණු ඉන්ධන වාෂ්ප නිසා ඒකේ උෂ්ණත්වය ගොඩක් අඩුයි. ඒකෙත් පිටේ ඉඳලා ඇතුළට එනකොට උෂ්ණත්වය අඩුයි. දැල්ලේ. හොඳයි. ඔන්න එහෙමනම් අපි බන්සන් දැල්ල කතා කරා. දැන් අපි කතා කරන්න හදන්නේ අපේ දරුවන්ගේ නිවෙස්වල, විහාරස්ථානවල සමහරක් වෙලාවට ඇති නේද? නිවෙස් වල නම් අනිවාර්යයෙන්ම තියෙනවා. විහාරස්ථාන වලත් ඇතැම් විට තියෙන පුළුවන්. මොනවද? ගෑස් ලිපේ. ඒ කියන්නේ ගෑස් ලිපේ දැල්ල නේද? ගෑස් ලිපේ දැල්ල. ගෑස් ලිපෙහි දැල්ල. ගෑස් ලිප කියලා අපි කියන්නේ හරි වායු භාවිතා කරන උදුනේ දැල්ල. වායු LP වායුව භාවිතා කරන උදුන ලිපේ දැල්ල. ඒත් අපි දන්නවා මේ ගෑස් ලිපක් අපි භාවිතා කරන්නේ යම් ආහාරයක් පිස ගන්න. ආහාරයක් රත් කරගන්න. නැත්නම් ජලය ටිකක් රත් කරගන්න. තමයි ගෑස් ලිපක් අපි භාවිතා කරන්නේ. ඒතර මෙතනත් අපේ අරමුණ රත් කර ගැනීමවත් තාපය ලබා ගැනීම. එහෙනම් ගෑස් ලිපෙත් අපි කරන්න ඕනේ පූර්ණ දහනය වෙන ආකාරයට තමයි සකස් කරන්න ඕනේ.
අර්ධ දහනය වුණොත් වැඩක් නැහැ ගෑස් ලිපේ ඉන්ධන අපතේ යෑමක් වෙන්නේ. මොකද ලැබෙන තාප ප්‍රමාණය අඩුයි. ආලෝකය තමයි වැඩිපුර පිට වෙන්නේ. නමුත් අපි ගෑස් ලිප් දැල්වන්නේ නැහැනේ ආලෝකය ලබා ගන්න. ඒ නිසා ගෑස් ලිපත් පුළුවන් තරම් හරි ගස්සන්න ඕනේ පූර්ණ දහනය වෙන විදියට. නමුත් අපි දන්නවා ගෑස් ලිපේ සමහරක් වෙලාවට කහ පාට දැල්ලක් යන වෙලාවල් තියෙනවා. ඒ කහ පාට දැල්ල යනවා නම් අපි තේරුම් ගන්න ඕනේ ඒ කියන්නේ ගෑස් ලිපේ සිද්ධ වෙන්නේ මොන දහනයද? අර්ධ දහනය. ඒතර ගෑස් ලිපෙත් අපි දැකලා තියෙනවා සමහරක් වෙලාවට අර්ධ දහනය වෙන වෙලාවල් කහ පාට දැල්ලක් එන වෙලාවල්. ඒ කහ පාට දැල්ලක් එන්නේ ඒ කියන්නේ අර්ධ දහනය වෙනවයි කියන එක. නමුත් ඒක හොඳ නෑ. එහෙනම් ගෑස් ලිපක් දැල් වෙන වෙලාවට ගෑස් ලිප් එක ආහාර පිසින වෙලාවට අපිට දකින්න නම් දැල්ල කහ පාටයි කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඒ ගෑස් ලිප් උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන්නේ නැහැ. අර්ධ දහනය වෙන්නේ. අනික අර්ධ දහනය වෙනකොට ගෑස් ලිපේ දුම් සහ දැලි පිට වෙනවා. ඒ ගෑස් ලිප මත තියලා තියෙන භාජන වල දැලි බැඳෙනවා. දුම් පිට වෙනවා. නමුත් අපිට පුළුවන් නම් ඒ වෙලාවට ඒක කහ පාට දැල්ල නිල් පාට දැල්ලේ ස්වරූපයට පරිවර්තනය කරන්න. මොකද ගෑස් ලිපෙත් අපිට 100% පූර්ණ දහනය කළා දැල්ල අවර්ණ කරන්න බෑ. අපිට පුළුවන් අර්ධ දහනය අවම කරලා නිල් පාට දැල්ලකට ගන්න. එතකොට අපි දන්නවා අන්න දැන් අර්ධ දහනය අවමයි සෑහෙන ප්‍රමාණයක් පූර්ණ දහනය වෙන්නේ දැල්ල නිල් පාටයි. ඒ කියන්නේ අපේ ගෑස් ලිප කාර්යක්ෂම වෙනවා. ඒ නිසා යම් කිසි ගෑස් ලිපක නිල් පාට දැල්ල දකින්නවා නම් ඔබ වහන්සේලා මේ දරුවෝ තේරුම් ගන්න ඕනේ ඒ ගෑස් ලිප උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරනවා. උපරිම කාර්යක්ෂම. ඒ කියන්නේ 100ට සෑහෙන ප්‍රමාණයක් 90 ගාණක් විතර ඒකේ පූර්ණ දහනය තමයි සිද්ධ වෙන්නේ. ඒකයි නිල් පාට දැල්ල. ඉතා අල්ප වශයෙන් තමයි අර්ධ දහනය සිද්ධ වෙන්නේ. ඒ පිට වෙන සුළු කාබන් ප්‍රමාණය නිසා තමයි අර නිල් පාට වෙලා තියෙන්නේ. ඒ ටිකක් පූර්ණ දහනය නම් දැල්ල අවර්ණ වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. හරි? ඒතර ගෑස් ලිප් එක ඒක කරන්න දැන් අපි බන්සන් දාහකේ නම් ඔක්සිජන් ඇතුළට ලැබෙන එකන පාලනය කරේ. කරවලල්ල වැවුවොත් ඔක්සිජන් හරියට ලැබෙන්නේ නැහැ. කහ පාට දැල්ල අර්ධ දහනය. කරවලල්ල උඩට කරකවලා සිදුරු විවෘත කරොත් ඔක්සිජන් හොඳට ලැබිලා පූර්ණ දහනය. එතන දහන පෝෂකය පාලනය කරේ. දැන් ගෑස් ලිපේ තියෙනවා ඉන්ධනය පාලනය කරන එක. දහන පෝෂකය පාලනය කරන ක්‍රමයක් නෑ. ඒ කියන්නේ ඔක්සිජන් ලැබෙන ප්‍රමාණය පාලනය කරන දෙන්නේ ඒක පිටින් ලැබෙන්නේ ඉන්ධනය. ඒ කියන්නේ අර ඉන්ධනේන නලය ගෑස් ලිපට ඉන්ධනේන බටය ඒක අර ගෑස් ලිපේ කරකවන්න කොටසක් තියෙනවනේ අපිට. ඒ කරකවන කොටස කරකවලා අපිට පුළුවන් ඒ කරකවන කොටස කරකවලා ඉන්ධනේන ප්‍රමාණය අඩු වැඩි කරන්න. ඒතර ඉන්ධන ඒ කියන්නේ අපිට තුමු කහ පාට දැල්ල කියලා ඒකේ තේරුම ඉන්ධන උපරිමයෙන් දවන තරම් ඔක්සිජන් මදි. එහෙනම් අපි කරන්න ඕනේ ඉන්ධන ප්‍රමාණය අඩු කරවන්නේ. ඒ කියන්නේ බොරුවට ඉන්ධන ගොඩක් කෙවුවම ඒ ඔක්කොම ඉන්ධන දවන ඔක්සිජන් මදි නම් බාහිරින් ලැබෙන. අපි කරන්න ඕනේ අරක ගෑස් ලිප් කරකවල ඉන්ධන ප්‍රමාණය අඩු කරන්න. ඉන්ධන ප්‍රමාණය අඩු කෙරුවොත් අපිට පුළුවන් ඒ එන සුළු ඉන්ධන ප්‍රමාණය දවන්න අවශ්‍ය අර ඔක්සිජන් ප්‍රමාණය ගන්න. ඒ සමහරක් වෙලාවට ගෑස් ලිප් වල අර ඒ ඔක්සිජන් එන තැන්වල සිදුරු වැහිලා තියෙනවා. ඒතර අපිට මේ සිදුරු පිරිසිදු කරලා හොඳ වාත ප්‍රමාණයක් ඒක ඇතුළට එන්න සලස්වන්න පුළුවන්. ඒ වගේ ක්‍රියාවන් මගින් ඒ කහ පාට දැල්ලක් තියෙන ගෑස් ලිප නිල් පාට දැල්ලක් බවට පත් කරන්න පුළුවන්. ඒතකොට ගෑස් ලිපේ ඉන්ධන ලැබෙන ප්‍රමාණය අඩු වැඩි කරන්න තියෙනවා ඒ විශේෂ කොටසක්. ඒ කොටස කරකවලා අපිට පුළුවන් ඉන්ධනය පාලනය කරලා අර්ධ දහනය පූර්ණ දහනය පැත්තට හරවන්න. ඒ කියන්නේ ඉන්ධනය අඩුවෙන් එවුවොත් එතකොට තියෙන ඔක්සිජන් ටික ප්‍රමාණවත් ඒ ඔක්කොම ඉන්ධනේ දාවන්න. ඒතකොට පූර්ණ දහනය සිද්ධ වෙනවා. ඒතර ඉන්ධන අපතේ යෑමක් වෙන්නේ නැහැ. පැහැදිලි? හොඳයි අපි බලමු. නිවසේ ආහාර පිසීමට භාවිතා වන ගෑස් ලිපේ දැල්ල ඔබ නිරීක්ෂණය කර තිබේද? වඩාත් වැඩි තාපයක් ලබාගෙන ඉන්ධන ඉතිරි කර ගැනීමට කුමක් කළ යුතුද? වඩාත් වැඩි තාපයක් ලබාගෙන ඉන්ධනය වන LP වායුව පුළුවන් තරම් ඉතුරු කරගන්න නේද? LP වායුව මිලෙන් අධිකයිනේ. ඒක නිසා අපිට පුළුවන් තරම් තාපය වැඩි ප්‍රමාණයක් අරගෙන ඉන්ධන ඉතුරු කරගන්න ඔබ කුමක් කළ යුතුද? පූර්ණ දහනය වෙන විදිහට හරි ගස්සන්න. මේ සඳහා ගෑස් ලිපේ ඇති වාත සැපීම පාලනය කරමින් නිල් දැල්ලක් ලබා ගත හැකියි. නිල් දැල් වෙනවා කියන්නේ 100 සෑහෙන ප්‍රමාණයක් පූර්ණ දහනය වෙනවා. කහ දැල්ලක් ලැබේ නම් ඉන් අදහස් වන්නේ නොදැවුණු කාබන් අංශු සහිතව අර්ධ දහනය සිදුවන කලාපයේ වැඩි බවයි. ඒ අර්ධ දහනය තාපය අඩුයි. නිසා අපි ඒක නිල් දැල්ලට හරවන්න. හරි. මේ තියෙන හොඳින් ඔක්සිජන් ලැබුණිට දැල්ලේ ස්වභාවය. නිල් පාට දැල්ල තමයි ගෑස් ලිපේ එන්නේ. යන්තම් තමයි කාපට දැල්ලක් ආවොත්. නමුත් මෙතන හොඳින් ඔක්සිජන් නොලැබෙන විට අර්ධ දහනය වෙනකොට දැල්ල මේ වගේ නිල් පාටක් තියෙනවා. සෑහෙන ප්‍රමාණයක් කහ පාටයි. ඒතකොට අපි ඔක්සිජන් සැපීම පාලනය කරලා ඉන්ධන සැපීම පාලනය කරලා අවශ්‍ය කාට මේ නිල් පාට දැල්ල එන විදිහට හරි ගස්සන්නට ඕනේ. පැහැදිලි? හරි. එහෙනම් ඔන්න
ගෑස් ටිපක් භාවිතා කිරීමේදී අවධානය යොමු කර ගන්න ඕනේ පුළුවන් තරම් නිල් පාට දැල්ල ගන්න. නමුත් අපි කුප්පි ලාම්පුවක් භාවිතා කරනවා නම් ඒක පාවිච්චි කරන්නේ අපි ආලෝකය ගන්නනේ. චිමිනි ලාම්පුවක් පාවිච්චි කරනවා නම් ඒක අපි පාවිච්චි කරන්නේ ආලෝකය ගන්නනේ. ඉටිපන්දමක් දැල්වනවා. බොහෝ වෙලාවට අපි ඉටිපන්දම් දැල්ලන්නේ ආලෝකය ගන්නනේ. මැටි පහනක් දැල්වනවා. මැටි පහනක් දැල්වන්නේ අපි යම් තැනක් ආලෝකමත් කරන්නේ. එතකොට අපිට නිල් පාට දැල්ලෙන් වැඩක් නැහැ. එතකොට අපි අනිවාර්යෙන් අර්ධ දාහනේ වෙන විදිහ හදන්න ඕනේ. සාමාන්‍ය වෙන්න දෙයක් නැහැ. ඒකයි බේම වෙනවා. ඉන්ධනය ලැබුණාට ඉන්ධනය දවන්න පුරාණත් ඔක්සිජන් නොලැබීම නිසා කහ පාට දැල්ලක් සහිතව දැවෙන්නේ හටගන්නේ. එතකොට නොදැවුණු කාබන් අංශු හටගන්නවා මුක්ත කාබන් අර්ධ දහන නිසා. ඒ මුක්ත කාබන් දැල්ලෙන් තාපය අරගෙන කහ පාට ආලෝකය නිකුත් කරනකොට ආලෝකය වැඩි ආලෝකයක්. ඒ නිසා ඒ අවශ්‍යතාවය අනුව තමයි ආලෝකය ලබා ගැනීමේ අරමුණෙන් නම් දහනය කරන්නේ අර්ධ දහනයේ සුදුසුයි. තාපය ලබා ගැනීම රත් කර ගැනීමේ අරමුණෙන් නම් දහනය කරන්නේ පූර්ණ දහනයේ සුදුසුයි. අවශ්‍ය ඒ අවශ්‍යතාවය අනුව තමයි දහනය කුමන ආකාරයේ සිදු කළ යුතුද කියන එක තීරණය වෙන්නේ. පැහැදිලි? දහන ඵල පරිසරයට ඇති කරන බලපෑම. ඔව්. ඊළඟ කාරණා ඉතා වැදගත්. මේ දහනය කියන්නේ අපිට මිනිසාට ඉතා වැදගත් රසායනික ක්‍රියාවලියක් වුණාට මේ දහනය නිසාම විශාල පරිසර දූෂණයක් වෙන්නත් පුළුවන්. මොකද දහනයේදී පිට වෙන ඵල අපි දන්නවා මේක රසායනික ක්‍රියාවලියක්. ඒක නිසා මේකේ නව ද්‍රව්‍ය හැදෙනවා. නව ද්‍රව්‍ය හැදෙනවා. සමහර කෙනාට දාහි ද්‍රව්‍ය අර්ධ වශයෙන් දැවිලා ද්‍රව්‍ය හැදෙනවා. දාහි ද්‍රව්‍ය නොදැවීම නිසා ඉතිරි වෙච්ච ද්‍රව්‍ය ඉතුරු. ඒතකොට ඉතුරු ද්‍රව්‍ය අපිට ලැබෙනවා. නව ද්‍රව්‍ය හැදෙනවා. සමහර කෙනෙක් මේ සෑදෙන නව ද්‍රව්‍ය අතර අපිට වායු ගෝලයට නුසුදුසු අපිට අහිතකර ජීවීන්ට අහිතකර දේවල් තියෙන්න පුළුවන්. දැන් උදාහරණයකට ගත්තොත් අපි දන්නවා හයිඩ්‍රෝකාබන් ඉන්ධනයක් පූර්ණ දහනයට ලක් වුණොත් කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප විතරයි. හැබැයි හයිඩ්‍රෝකාබන් ඉන්ධනයක් අර්ධ දහනයට ලක් වුණොත් කාබන් ඩයොක්සයිඩ් ජල වාෂ්ප දෙකට අමතරව කාබන් මොනොක්සයිඩ් උත් යනවා. නිදාස් කාබන් ඉවත් මුක්ත කාබන් උත් යනවා. ඒතකොට ඒක ඒ නිදාස් කාබන් ඉවත් මුක්ත කාබන් දුම් සහ දැලි ඇති කිරීමට දායකයි. ඒ නිසා වාතයට දුම් පිට වෙනවා. වාතයට දැලි එකතු වෙනවා. ඒ දුම් සහ දැලි ජලාශ වලට එකතු වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ වගේම තමයි දැන් අපි ගත්තොත් එහෙම ඔය හයිඩ්‍රෝකාබන් ඉන්ධනයක් නේ. අපි තුන් වෙනත් ඉන්ධනයක් දහනය කරා කියලා දර වගේ එකක්. ඒ දහනය කරන දරවල සල්ෆර් තිබ්බොත් සල්ෆර් තියෙන දර දහනය වෙනකොට සල්ෆර් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවා. සල්ෆර් ඩයොක්සයිඩ් වායුව ආම්ලික වායුවක්. ඒක අම්ල වැස්ස ඇති කරන්න දායක වෙනවා. දැන් ඔය ටයර් එහෙම දහනය කරනකොට ටයර් වල සල්ෆර් තියෙනවා. ටයර් දහනය කරනකොට අපි දන්නවා සැර කටුක ගඳක් පිට වෙනවා. ටයර් එකක් දහනය තැන කියනකොට අපිට හුස්ම ගන්න අමාරුයි. සැර කටුක ගඳ සල්ෆර් ඩයොක්සයිඩ් වායුව. මේක ආම්ලික වායුවක මේක වායු ගෝලයට කියලා තියලා වහිනකොට වර්ෂා ජලයේ දීවලා අම්ල වැස්ස ලෙස පසට වැටේ. අම්ල වැස්ස පසට නම් පස ආම්ලික වෙනවා. පසේ වගා කටයුතු කරන්න බැරි වෙනවා. අම්ල වැස්ස ජලයට වැටුනම ජලය ආම්ලික වෙනවා. ආම්ලික ජලයේ ජීවිත ජීවත් වෙන්න බැරුව pH අගය වෙනස් වෙලා මිය යනවා. මාසුන් වගේ සත්තු ශාක ජලජ ශාක මිය යනවා. ඒ අම්ල වැස්ස khනිජ පාෂාණ නිදි වලට වටනම් පාෂාණ ජීර්ණයට ලක් වෙනවා. ඒ නිසා අපේ රටේ තියෙන පස වලට අම්ල වැස්ස වැටුනම අපේ පොළොවේ තියෙන වටිනා khනිජ නිදි ඒ අම්ල වැස්සට දිය වෙලා හේදිලා ඉවත් වෙලා මූදර ගහගෙන. ඒ වගේම තමයි දැන් ওই කිරිගරුඬ වගේ පාෂාණ වර්ග. අපි දන්නවා දැන් ටජ් මහල් වගේ දේවල් හදලා තියෙන කිරිගරුඬ වලින්. අපේ රටේ සමහරක් ස්ථානවල කිරිගරුඬ ප්‍රතිමා තියෙනවා. දැන් මේවට අම්ල වැස්ස වැටුනොත් කිරිගරුඬ දිය වෙනවා අම්ල වැස්සේ තියෙන ආම්ලික ගතියට. ඒක විනාශ වෙලා යනවා ඒදී. කළුගල් වලට අම්ල වැස්ස වැටුනොත් කළුගල් ක්‍රමානුකූලව ජීර්ණය වෙනවා. ඉතින් අපේ රටේ තියෙනවා කළුගල් වලින් නෙලපු බුදු පිළිම සහ අනිකුත් පිළිම වර්ග. ඒතර නිරන්තරයෙන් අපි වහින වැස්ස ආම්ලික වුණොත් ඒ කියන්නේ අපි සල්ෆර් අඩංගු සංඝටක දැන් සමහරක් ඉන්ධන වලත් සල්ෆර් තියෙනවා. පෙට්‍රල් වල ඩීසල් වල සල්ෆර් තියෙනවා. ඒතර ඒ ඉන්ධන දාලා එන්ජින් වල දහනය වෙනකොට සල්ෆර් ඩයොක්සයිඩ් පිට වෙනවා. අරවට අමතරව කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, ජල වාෂ්ප, මුක්ත කාබන් වලට අමතරව සල්ෆර් ඩයොක්සයිඩ් පිට වෙනවා. ඒතර ඒ සල්ෆර් ඩයොක්සයිඩ් වායු ගෝලයට ගියාම වායු ගෝලය හැමතැනම විසිරෙනවා. ඊට පස්සේ වහිනකොට වර්ෂා ජලයේ දී වෙලා අම්ල වැස්ස ලෙස වැටේ. ඒ අම්ල වැස්ස අර පිළිම මතට වැටෙනකොට ගල් පිළිම මතට ඒවයි තියෙන පාෂාණ ඉක්මනට ජීර්ණය වෙලා විනාශ වෙලා යනවා. මේක තමයි තත්ත්වය. ඒක නිසා ඒ වගේ තත්ත්ව අහිතකර තත්ත්ව ඇති වෙන්න පුළුවන් මේ දහනේ ප්‍රතිඵල නිසා. ඒ නිසා දහනේ අපිට අත්‍යවශ්‍ය ක්‍රියාවලියක් වුණාට දහනෙන් පරිසර දූෂණය. ඊළඟට
ඔය කාබන් ඩයොක්සයිඩ් යනවනේ ඕනම දහනයකදී. පූර්ණ දහනයේදීත් කාබන් ඩයොක්සයිඩ් යනවා. අර්ධ දහනයේදීත් කාබන් ඩයොක්සයිඩ් යනවා. මේ කාබන් ඩයොක්සයිඩ් කියන්නේ තාපය රඳවා ගන්නා වායුවක්. කාබන් ඩයොක්සයිඩ් පුළුවන් සූර්යාගෙන් අපේ පෘථිවියට ලැබෙන තාපය රඳවා ගන්න. යන්න නොදී තියා ගන්න. ඒතර වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ඒකයි අපේ වායුගෝලයේ 0.03ක් තියෙන්නේ. සාමාන්‍ය වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය 0.03. මේ අගේ තියෙන්නේ මීට වඩා වැඩි වුණොත් වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් අර සූර්යාගෙන් ලැබෙන තාපය තව මේ ටිකක් තියා ගන්නවා. ඒතකොට දැන් මෙච්චරක් තියෙනවා නම් ඒතකොට ඒගොල්ලෝ ගන්න නැද්ද? ගන්නවා. ඒතකොට අඩුයිනේ කාබන් ඩයොක්සයිඩ් තියෙන. ඒ නිසා තාපය රඳව ගන්න ප්‍රමාණය අඩුයි. එතකොට පෘථිවිය මත ජීවියෙකුට ජීවත් වෙන්න තරම් ප්‍රමාණවත් උණුසුමක් ඇති වෙලා තියෙන එකයි. නමුත් මීට වඩා කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වුණොත් එතකොට රඳවා ගන්න තාප ප්‍රමාණයත් වැඩි වෙනවා. තාප ප්‍රමාණය වැඩි වෙච්ච ගමන් පෘථිවියේ උණුසුම වැඩි වෙනවා. දැන් පසුගිය අවුරුදු 50ක 60ක කාලය තුල ඉන්ධන දහනය කර නිසා කර්මාන්ත ශාලාවල රථ වාහනවල වෙනත් යන්ත්‍ර සූත්‍රවල ඉන්ධන දහනය කර වායුගෝලයට යවපු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මහ විශාලයි. ඒ නිසා අද විද්‍යාඥයෝ හොයාගෙන තිනවා වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය 0.04කට විතර වැඩි වෙලා තියෙනවා. හරි සමහර ප්‍රදේශවල. ඒ නිසා වෙන්දට වඩා එන සූර්යතාපයේ දැන් පෘථිවියේ රැඳෙන ප්‍රමාණය වැඩි. පෘථිවියට ලැබෙන සූර්යතාපයේ කාබන් ඩයොක්සයිඩ් මගින් වැඩිපුර රඳව ගන්න නිසා දැන් වෙන්දට වඩා කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයේ වැඩි නිසා වැඩි ප්‍රමාණයක් තාපය රඳවා ගන්නා නිසා මීට අවුරුදු 50කට 60කට කලින් පෘථිවියේ තිබු උෂ්ණත්වයට වඩා දැන් උෂ්ණත්වය වැඩිලු පෘථිවියේ. අපේ ක්‍රියාවලියට කියනවා මිහිතලයේ උණුසුම් වීමේවත් හරිතාගාර ආචරණය. ග්ලෝබල් වෝමින් මිහිතලයේ උණුසුම් වෙලා. ඉතින් මේ මිහිතලයේ උණුසුම් වුණාම තියෙන ප්‍රශ්නේ තමයි සාගරයේ ඉන්න ජලජ ජීවීන් මිය යනවා. සාගර ජලයේ ප්‍රසාරණය වෙලා කුඩා ශ්‍රී ලංකාව මාලදීව වගේ දූපත් යටවීමේ අවදානම. මොකද රත් වෙනකොට සාගර ජලයේ ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වෙනකොට සාගරේ ඉඩමදිනකොට ඒගොල්ලෝ රළ ජලය ගොඩබිම් පැත්තට එනවා. එතකොට ගොඩබිමට ආසන්නයේ තියෙන මූදු ප්‍රදේශය මේකේ ගොඩබිම් ප්‍රදේශය යට වෙනවා. මූදට ආසන්නයේ තියෙන ගොඩබිම් ප්‍රදේශය යට වෙනවා. අපේ රට දූපතක්. ඒතකොට වටෙන්ම සාගර ජල මට්ටම වැඩි වෙනකොට යට වෙන්න පුළුවන්. ඊළඟට ද්‍රවාසන්න ප්‍රදේශවල අයිස් දිය වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනකොට. උත්තර ධ්‍රවයේ දක්ෂිණ ධ්‍රවයේ තියෙන අතිවිශාල ජල ප්‍රමාණයක් තියෙනවා අයිස් ඒවත් ග්ලැසියර් ලෙස. ඒ ග්ලැසියර් දිය වෙනවා. දිය වෙනකොට දිය වෙලා එන ජලය ඔක්කොම එකතු වෙන්නේ මූදට. ඒ නිසා මූදේ ජල මට්ටම වැඩිලා නැවත මූදේ ජලය මදි වෙනකොට දූපත් යට වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ආදි වශයෙන් විශාල පාරිසරික අර්බුද රාශියක් මේ ගෝලීය උණුසුම ඉහළ යෑමේවත් හරිතාගාර ආචරණය නිසා සිද්ධ වෙනවා. ඉතින් ඒකට හේතුවක් තමයි මිනිසා දහණයෙන් වායුගෝලයට වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් යැපෙන්නේ. සදහනේ එක අහිතකර ඵලයක් ඒක. මොන දහණේ වුණත් කාබන් ඩයොක්සයිඩ් යන්නේ. මොන දහණේ වුණත් පූර්ණ දහණේදී අර්ධ දහණේදී යන නිසා ඕනම දානයක් කරන්න වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් පිට වෙන ප්‍රමාණය වැඩි. ඒ නිසා ඒ තමයි මේ කියන්නේ LP වායුව දහන අපේ මාතෘකාව දහන ඵල පරිසරයට ඇති කරන බලපෑම. LP වායුව භූමි තෙල්, ඉටි, පෙට්‍රල් වැනි බොහෝ ඉන්ධනවල ඇත්තේ කාබන් සහ හයිඩ්‍රජන් යන මූලද්‍රව්‍ය දෙක පමණි. කාබන් සහ හයිඩ්‍රජන් පමණක් ඇති ද්‍රව්‍ය හයිඩ්‍රෝකාබන් ලෙස හඳුන්වයි. හයිඩ්‍රෝකාබන් පූර්ණ දහනෙන් ආලෝකය සහ තාපයට අමතරව පරිසරයෙන් නිකුත් වන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුවත් ජලයත් පමණි. අර්ධ දාහනයේ වන විට කාබන් ඩයොක්සයිඩ් හා ජලයට අමතරව කාබන් මොනොක්සයිඩ් වායුවත් නොදැවුණු කාබන් අංශුත් පරිසරයට එකතු වේ. අර්ධ දාහනයේදී කාබන් ඩයොක්සයිඩ් හා ජලයට අමතරව මං කිව්වා කාබන් මොනොක්සයිඩ් සහ මුක්ත කාබනුත් පිට වෙනවා හයිඩ්‍රෝකාබනයක. වෙන ද්‍රව්‍ය තිබුණොත් ඒවයිනුත් වෙන ඵල ඇති වෙන්න පුළුවන්. අපි මේ හයිඩ්‍රෝකාබන් ගැන හිතලා කතා කරන්නේ. කඩදාසි දර සහ දහනයට ලක් වන වෙනත් දාහී ද්‍රව්‍ය මගින් විවිධ වායු වර්ග පරිසරයට එකතු වේ. දැන් ඔය අපි කතා කරන්නේ හයිඩ්‍රෝකාබන් එන්නේ මේ කඩදාසි දර සහ දහනයට ලක් වන වෙනත් ද්‍රව්‍ය ටයර් වගේ ඒවා. ඒවයින් ඔය කියපුවට අමතරව කාබන් ඩයොක්සයිඩ්, ජල වාෂ්ප, කාබන් මොනොක්සයිඩ්, නිදහස් කාබන්ට අමතරව අර සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් වගේ වෙනත් වායු වර්ග පිට වෙන්න පුළුවන්. සමහර කලට ඩයොක්සීන පිට වෙන්න පුළුවන්. සමහර ඉන්ධන වර්ග අර්ධ දහනීය වීම නිසා පෙට්‍රල් ඩීසල් වගේ ඒවා ඩයොක්සීන් වර්ග පිට වෙන්න පුළුවන්. ඒ ඩයොක්සීන් ශ්වසන ආබාධ ඇති කරනවා. ඩයොක්සීන් ආශ්වාස වීමෙන් වායුගෝලයට ඒ කියන්නේ ඉන්ධන අර්ධ දහනය වී පෙට්‍රල් ඩීසල් වගේ ඉන්ධන අර්ධ දහනයක ඩයොක්සීන් ඇති වෙන්න පුළුවන්.
ඩයොක්සීන කියන්නේ එක්තරා විදිහක අර්ධ දහනයේ ඵලයක් ලෙස හැදෙන වායුමය සංඝටකයක්. ඒක වායුමය ඵලයක් දහනයේ ප්‍රතිඵලයක් ලෙස පිට වෙන්නේ. ඒක ආශ්වාස වුණොත් ගොඩක් ශ්වසන අපහසුතාව ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කාබන් මොනොක්සයිඩ්. කාබන් මොනොක්සයිඩ් ශ්වසනයේට හොඳම නෑ. ඒ කියන්නේ කාබන් මොනොක්සයිඩ් වැඩි ප්‍රමාණයක් එකවර ආශ්වාස වුණොත් මරණයටපත් වෙන්න පුළුවන්. මරණයටපත් වෙන්න පුළුවන්. දැන් ওই සමහරක් වෙලාවට අපි දැකලා තියෙනවා සමහරක් අය මේ රථ වාහන ගරාජවල ෂණිකව මරණයටපත් වෙලා. ඒ කියන්නේ ඒගොල්ලෝ ගරාජ් එක වහගෙන වාහනේ ස්ටාර්ට් කරලා. එතකොට ඒතර අර පිට වෙන වාහනේ දුම් පයිපෙන් පිට වෙන කාබන් මොනොක්සයිඩ් අර ගරාජ් එක වහලා නිසා එළියට යන්න විදියක් නැහැ. එතකොට එයා දන්නේ නැතුව එයාට ඒක ගොඩක් ආශ්වාස වෙලා එතකොට මරණයටපත් වෙලා. කාබන් මොනොක්සයිඩ් අපිට විෂයිතා. ඒ වගේ ඩයොක්සීනුත් ඒ වගේ ශ්වසන අපහසුතාව ඇති වෙන්න පුළුවන්. කඩදාසි දර සහ දහනට ලක්වන වෙනත් ද්‍රව්‍ය දාහි ද්‍රව්‍ය මගින් විවිධ වායු වර්ග පරිසරයට එකතු වේ. සල්ෆර් හෙවත් ගෙන්දගම් අඩංගු ද්‍රව්‍ය දහනයෙන් සල්ෆර් ඩයොක්සයිඩ් වායුව පරිසරයෙන් නිදහස් වේ. දහනය කිරීමට නුසුදුසු ප්ලාස්ටික්, පොලිතීන් වැනි ද්‍රව්‍ය දහනය කිරීමෙන් පරිසරයට විෂ සහිත වායුව එකතු වේ. දහනය කිරීමට නුසුදුසු පොලිතීන් ප්ලාස්ටික්. අපි ඒකයි කියන්නේ පොලිතීන් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරන්න පුච්චන්න එපා. දැන් ගෙවල් වල එකතු වෙන පොලිතීන් ප්ලාස්ටික් සමහර අය මේක පරිසරයට අහිත කරයි කියලා මේ පුච්චලා දානවා. අපරාධේ මේක පරිසර දූෂණය කරනවා කියලා. ඒ පුච්චන එක, ඒ කියන්නේ දහනය කරන එක නිකන් එකතු කරලා තියනවට වඩා හානියක්. මොකද නිකන් එකතු වුණොත් පොලිතීන් ප්ලාස්ටික් එහෙම දිරන්නේ නැති එක විතරයි පරිසරයට. නමුත් දහනය කරනකොට ඒවෙන් මහ විශාල විෂ ද්‍රව්‍ය ප්‍රමාණයක් වායු ගෝලයට යනවා. ඒක නිසා අපි කරන්න ඕනේ පොලිතීන් ප්ලාස්ටික් එකතු කරන එකත් නෙමෙයි, දහනය කරන එකත් නෙමෙයි, පුච්චන එකත් නෙමෙයි. ඒක ප්‍රතිචක්‍රීකරණය කරන ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන වල දෙන එක. ඒතර ඒගොල්ලෝ ඒක ප්‍රතිචක්‍රීකරණය කරලා නැවත අලුත් පොලිතීන් ප්ලාස්ටික් එකකින් හදනවා. දහනය කිරීමට නුසුදුසු ප්ලාස්ටික්, පොලිතීන් වැනි ද්‍රව්‍ය දහනය කිරීමෙන් පරිසරයට විෂ සහිත වායු එකතු වේ. පරිසරයට එකතු වන විවිධ වායු මගින් අපට අහිතකර ප්‍රතිවිපාක අත්කර දෙයි. ඒවයින් කිහිපයක් මෙසේය. කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රතිශත ඉහළ යාම මගින් පෘථිවි ගෝලයේ උණුසුම ඉහළ යාම සිදු වේ. එතන අපි කිව්වේ මිහිතලයේ උණුසුම වීම කාබන් ඩයොක්සයිඩ්. පෘථිවි ගෝලයේ උණුසුම ඉහළ යාම නිසා ජල උල්පත් සිඳී යෑම. පෘථිවි උෂ්ණත්වය වැඩි වුණාම ජල උල්පත්, ලිංවල උල්පත්, ජල උල්පත් සිඳිනවා. ගංගාවල උල්පත් සිඳලා ඒවා වතුර නැති තත්ත්වයකටපත් වෙනවා. ජල උල්පත් සිඳී යෑම, ද්‍රවාසන්න ප්‍රදේශවල අයිස් කඳු දියවීම, සාගර ජලයේ ප්‍රසාරණය වීමෙන් මුහුදු ජල මට්ටම ඉහළ යෑම. ඒක තමයි දූපත් යට වෙන්නේ. යෑම නිසා දූපත් යටවීම වැනි විවිධ අහිතකර තත්ත්ව ඇති වේ. කාබන් මොනොක්සයිඩ් විෂ වායුවකි. ඒ ශ්වසන අපහසුතාව ඇති කරන අතර නිදිමත ස්වභාවය ඇති කරයි. කාබන් මොනොක්සයිඩ් ගොඩක් ආශ්වාස වෙනකොට නිින්ද යනවා. නිින්ද ගියාට පස්සේ මොකද වෙන්නේ? ඒක තමයි අර උඟක් කට්ටියට වෙන්නේ. කාබන් මොනොක්සයිඩ් දැන් අපි ඔකේ කියන්නේ අර සමහරක් වෙලාවට මේ උදුන් ගෙදර උදුන් ඒ කියන්නේ ලිප් තියෙන තැන්වල නිදන කාමර කිට්ටුවෙන් තියන්න හොඳ නැහැ කියලා. ඒ කියන්නේ සමහරක් වෙලාවට අපි රාත්‍රියේ දොරවල් ඔක්කොම වහගෙන නිදා ගන්නකොට අර උදුන යමක් දැවුනොත් නැත්නම් දැවුවොත් ඒ පිටවන කාබන් මොනොක්සයිඩ් අර නිදන කාමරයට එන්න පුළුවන්. ඒක නිදන කාමරේ ඉන්න පුද්ගලයාට ආශ්වාස වෙච්ච ගමන් නිදිමතත් එනවා. එයා ඊට පස්සේ නිදිමතට නිදාගත්තම තව කාබන් මොනොක්සයිඩ් ආශ්වාස වෙලා නිින්දෙන්ම ක්ෂණිකව මරණයටපත් වෙන්න පුළුවන්. හරි. කාබන් මොනොක්සයිඩ් විෂ වායුවක ඒ ශ්වසන අපහසුතාව ඇති කරන අතර නිදිමත ස්වභාවය ඇති කරයි. ඉතා කෙටි කාලයක් තුළ මරණය සිදු විය හැකියි. කාබන් මොනොක්සයිඩ්. සල්ෆර් ඩයොක්සයිඩ් වායුව මගින් අම්ල වැසි ඇති කරයි. අම්ල වැසි මගින් ශාක විනාශ වීම, කිරිගරුඬ ප්‍රතිමා ක්ෂය වීම, ලෝහමය නිමැවුම් වලට හානි සිදු වේ. හරි. ශාක විනාශ වෙලා ශාක පත්‍ර වලට අම්ල වැස්ස වැටෙනම ශාක පත්‍ර වල හරිතප්‍රද විනාශ වෙලා කොළ පාට පත්‍ර පිලිස්සලා යනවා. ඒතර ශාකයේ ප්‍රභා සංශ්ලේෂණ කාර්යක්ෂමතාවය අඩාල වෙනවා. ඒතර අපිට වගා බීමකට මේ අම්ල වැස්ස වැටුණයි කියලා. වගා බීමේ පසත් ආම්ලික වෙනවා. ඊළඟට ආයේ වගා කටයුතු කරන්න බැරි වෙනවා. පස ආම්ලික වුණාම. අනික එක තමයි වගා බීමේ තියෙන භෝග ශාක වල පත්‍ර වලට අම්ල වැස්ස වැටුණාම භෝග ශාක පත්‍ර පිලිස්සලා භෝග වගාව විනාශ වෙලා යනවා. ඒ වගේ කාරණා තියෙනවා මේ අම්ල වැස්සේ. කිරිගරුඬ ප්‍රතිමා ක්ෂය වීම, ලෝහමය නිමැවුම් වලට හානි වීම, ලෝහ දී වෙනවනේ අම්ල වල. ඒ වගේ විතර නෙවෙයි පාෂාණමය කළුගල් වලින් හැදුණු ප්‍රතිමා වලටත් හානි වෙනවා. විශාල පාරිසරික හානියක් වෙනවා අම්ල වැස්ස නිසා. නිසා අම්ල වැස්ස තාමත්ම අහිතකර පරිසර මේ ක්‍රියාවලියක්. ඒක ඇති වෙන්නේ පරිසර දූෂණයේ ප්‍රතිඵලය ලෙස, වායු දූෂණයේ ප්‍රතිඵලයක් ලෙස. අම්ල වැස්ස ඇති කිරීමට ප්‍රධාන වශයෙන් දායක වෙන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් වායුව. සල්ෆර් අඩංගු ද්‍රව්‍ය දහනය කිරීමෙන් තමයි සල්ෆර් ඩයොක්සයිඩ් වායුව පිට වෙන්නේ. හරි පැහැදිලි කරගත්තා.
පොලිතීන් ප්ලාස්ටික් වැනි දෑ දහණයෙන් පිටවන ඩයොක්සින් වායුව මගින් වඳභාවය ඇති කරන අතර වෙනත් ශ්වසන අපහසුතාවද ඇති කරයි. නොදැවුණු කාබන් අංශු පානීය ජල සම්පත දූෂණය කරන අතර ශ්වසන ආබාධ ඇති කරන. නොදැවුණු කාබන් අංශු ගිහිල්ලා මේ දුම් ගිහිල්ලා ඒවා දුම් ලෙස පිට වුණාට රස්නෙට ආයි හිමින් හිමින් පල්ලයට වැටලා ජල ප්‍රභෝලට එකතු වෙලා පානීය ජලය දූෂණය කරනවා. ඒ වගේම ශ්වසන ආබාධ ඇති කරනවා. පැහැදිලි? ඔන්න එහෙනම් අපි කතා කෙරුවා මේ ඔන්න එහෙමනම් දහනේ විශේෂයෙන්ම දහනේ දැල්ල ආකාර ගැන අපි කතා කරුවා. දැල්ල ආකාර ගැන කතා කරලා අපි මේ දහනේ පිටවන ඵල වලින් පරිසරයට ඇතිවන බලපෑම නිසා දහනේ මිනිසාට අත්‍යවශ්‍ය ක්‍රියාවලියක් වුණාට දහනේදී පිටවෙන ඵල මගින් සමහරකට පරිසර දූෂණය වෙන්න පුළුවන්. ඒ නිසා ඒව පාලනය කරගෙන අපිට අවශ්‍ය දහන කටයුතු සිදු කර ගැනීමට අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඔන්න එහෙමනම් දහනය සහ දහන ඵල සහ දැල්ල ආකාර බන්සන් දැල්ල ඉටිපන්දන් දැල්ල ගෑස් ලිප් දැල්ල ගැන අපි කතා කරුවා. එහෙනම් මේ දැල්ල ආකාර ගැන දහනය ගැන අපි කතා කරපු කොටස් හොඳින් පරිශීලනය කරලා හොඳින් අවබෝධ කරගෙන සූදානම් වෙලා ඊළඟ පරිච්ඡේදයට පැමිණෙන්න. ඊළඟ පරිච්ඡේදයේදී අපි ගිනි නිවීම ගැන දැන් දහනය ඇති කරා දහනය කරන්නේ කොහොමද දහනට සාධක එක දැල්ල ආකාර ගැන කතා කරනවා. දැන් අපි ගිනි නිවීම ගැන එකත් අපි දැනගන්න එපා. ගින්නක් ඇති කරා වගේම ගින්න නිවන්නේ කොහොමද කියන එක පිළිබඳව. නිසා ගිනි නිවීම ගැන අපි සාකච්ඡා කරනවා. ඒකෙදි දහනය ගැන අපි මේ ඉගෙනගත්තු කරුණු හරිය වැදගත්. ගිනි නිවීම ගැන කතා කරනකොට ගිනි නිවන උපකරණ ගැන ගින්නක් නිවන්නේ කොහොමද? ඒ සඳහා මොකක්ද අපි කළ යුත්තේ? මේ දේවල් අපි කතා කරනවා අපේ ඊළඟ පරිච්ඡේදයේදී. හොඳයි එහෙමනම් ඊළඟ පරිච්ඡේදයේ ගිනි නිවීමේ තොරතුරු එක්ක හමු වීමේ බලාපොරොත්තු ඇතිව මේ පරිච්ඡේදයෙන් සමුගන්නවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩී.පී. පිරිවෙන් අධ්‍යාපනය